අයිබෝන් දරුවනේ ඉතින් කොහොමද මේ සතිය ශෛලීය පදනමේ අවසානම සතිය තියරි වල අවසාන සතිය. එතකොට අද කරන කොටසෙන් ශෛලීය පදනමේ સિદ્ધාන්ත කොටස අවසන් වෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට ප්‍රැක්ටිකල්ස් වලට යනවා. ඒ කියන්නේ අන්වීක්ෂ භාවිතය සහ ශෛලීය පදනමේ සියලුම ප්‍රැක්ටිකල්ස් ටික කරන්න ඊට පස්සේ පටන් ගන්නවා. එහෙනම් අද අපි අවසාන කොටස කරමු. ගිය සතියේ අපි අවසන් කළේ කේන්ද්‍රිකා පිළිබඳව කතා කරලා. පොඩි ඉන්ට්‍රස්ටිං මාතෘකාවක් කතා කරන්න තියෙන්නේ. සුපුරුදු පරිදි පරණ ක්‍රමයට නැවතත් කරන්න තමයි සූදානම් වෙන්නේ. බොහොම පැහැදිලිව අදින්න ඔයගලන්ට වීඩියෝස් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ගෙදර කරලා තියෙනවද? පලා කපලා තියෙනවද? පලා කියන්නේ ඉතින් ඔය කොටුකොළ මුකුණු වෙන්න නිවිතිය වගේ ඒවා. හරි? පලා ලියලා තියෙනවද? අර පලාලි කියලා යාපනයේ පැත්තේ ගමක් තියෙන. ඒක නෙවෙයි මං කියන්නේ කන පලා. හරි කපලා තියෙනවනේ. මිරිස් කපලා තියෙනවනේ. නැතුව කමන්නේ. ඔව් කියලා කියන්නේ නේද? මේ ඉතින් මිරිස් කපනකොට කපලා වතුරට දාපුවාම වතුර රතු පාට වෙනවද? මිරිස් කපලා වතුරට දාපුවාම වතුර රතු පාට වෙනවද? වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බීට් කපලා තියෙනවද? බීට් කපලා වතුරට දාපුවාම මොකද වෙන්නේ? රතු පාට වෙනවනේ. දැකලා තියෙනවනේ හැමෝම. ඔව්. එතකොට කැරට් කපලා දාපුවාම වතුර තැඹිලි පාට වෙනවද? නැහැ. කැරට් කපලා දාපුවාම වතුර තැඹිලි පාට වෙන්නේ නැහැ. මිරිස් වලට වෙන්නෙත් නැහැ. පලා වලට වෙන්නෙත් නැහැ. හැබැයි මොනවටද බීට් කපලා දාපුවාම වතුර රතු පාට වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ පටන් ගමුද පාඩම. එහෙම වෙන්නේ හරි. ඒකට උත්තරي හම්බෙයි අද කොටස කරලා ඉවරනහම. ඉතින් අපි ශෛලීය ඉන්ද්‍රිකාවන් ගැන කර ඉන්නේ. එතකොට මේ ශෛලයක් මෙන්න ශාක ශෛලයක්. හරි? ශාක ශෛලයක මෙන්න බිත්තිය. බිත්තියට ඇතුලෙන් තියෙනවා දිගටම ප්ලාස්ම පටලය. මම අදින්න යන්නේ නැහැ ඒක හොඳේ. තියෙනවා. එතකොට මේ ශෛලයේ ඇතුලේ තියෙන විශාලම ඉන්ද්‍රිකාව මොකක්ද කිව්වොත් මෙන්න මේ මැද තියෙනවා දරුවෝ විශාල ඉන්ද්‍රිකාවක්. මේ ශෛලයේ මෙච්චරයි නම් මේ වගේ මහ විශාල ඉන්ද්‍රිකාවක් තියෙනවා. ඒක මැද තියෙන්නේ. මේ ඉන්ද්‍රිකාවට මේ මැද තියෙන හින්දාම නමක් කියනවා මධ්‍ය රික්තකය කියලා. එතන මෙයාගේ නම රික්තකය. හරි? නම රික්තකය. ඒ කියන්නේ වැකුවෝල්. හැබැයි මැද මේකෝ තියෙන මැදනේ තියෙන්නේ. ඒ නිසා නමක් කියනවා මධ්‍ය රික්තකය. ඒ නිසා සෙන්ට්‍රල් වැකුවෝල්. මැද තියෙන එක. ඉතින් මේක පටල ගන්න නරකයි මේ රික්තකය සහ රික්තය කියන වචන දෙකක්. දන්නවද මේක ගැන? රික්තකය නෙමෙයි රික්තය. මේ මොකද රික්තය කියලා කියන්නේ? රික්තය කියන්නේ වැකුම්. වැකුම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අභ්‍යවකාශයේ කිසිම වායුවක් නැහැ. ඒක රික්තයක් නිර්මාණය වෙන්නේ. මේ රික්තය නෙවෙයි රික්තකය. පටල ගන්න එපා රික්තකය. එතකොට රික්තකයක තියෙනවා හරි කොටස් දෙකක්. දැන් මේ ඔක්කොම රික්තකය. මේ ඔක්කොම ටික. දැන් මෙහෙම මම නම් කළාට වඩා නිවැරදි මෙන්න මෙහෙම කියනවනේ. කොහොමද දන්නවද? මෙන්න මේ වටේම තියෙන්නේ මේ තමයි රික්තකයේ පටලය. හරි? රික්තකයේ වටා තියෙන පටලය. මේකට විශේෂ නමක් කියනවා. මේකේ පටලයේ හැටි සෛල ප්ලාස්ම පටලයේ හැටිම තමයි. විශේෂ නමක් කියනවා. ඒ නම තමයි තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. ඊළඟට මේක ඇතුලේ තියෙන මැද කොටස මැද හිස්තැනක් නෙමෙයි රික්තයක් නෙමෙයි තියෙන්නේ. මැද සම්පූර්ණයෙන් ජලීය ද්‍රාවණයකින් පිරලා තියෙනවා. හරි? ඉතින් මේක තමයි ශෛලයක ජලය ගබඩා කරන ප්‍රධානම ස්ථානය. ජලයේ විශාල වශයෙන් පිරලා තියෙනවා. ඉතින් මේකට අපි කියනවා රික්තක යුෂය කියලා. රික්තක යුෂය. එතකොට දැන් මෙන්න මේ තාන ප්ලාස්ටයයි රික්තක යුෂයයි
මේ දෙකම එකතුව තමයි අපි කියන්නේ මධ්‍ය රික්තකය කියලා. මොකේද? තාන ප්ලාස්ටයටයි රික්තක යුෂයටයි දෙකේම එකතුවට තමයි කියන්නේ මධ්‍ය රික්තකය කියලා. හරි? ඒ නම් පාවිච්චි කරන්න. එතකොට රික්තක තියෙන්නේ මොන සෛලවලද? සත්තුන්ගේ තියෙනවද? සාමාන්‍යයෙන් සත්ත්ව සෛලවල අපි රික්තක ලකුණු කරන්නේ නැහැ, දකින්න හම්බෙන්නේ නැහැ. විශේෂ අවස්ථාවක් වුණොත් හැරෙනකොට අපි ජෙනරලි අපි සාමාන්‍යයෙන් ශාක සෛලයේ ඉන්ද්‍රිකාවක් කියලා හලකන්නේ නැහැ රික්තකය. රික්තක දකින්න හම්බෙන්නෙම ශාක සෛලවල. ඉතින් ශාක සෛලවල ලොකුම ඉන්ද්‍රිකාව මේක, මැද තියෙන්නේ මේක සෙන්ට්‍රල් වැකුවල් හෙවත් මධ්‍ය රික්තකය. හරි? ඉතින් එතකොට දැන් මේ රික්තක ලොකුවට තියෙනකොට දරුවෝ න්‍යෂ්ටියෙන් පැත්තකට යනවා. දැන් න්‍යෂ්ටිය තියෙනවනේ මේ හරිය වගේ තියෙන. පැත්තකට ගිහිල්ලා. හරි. එහෙනම් ඔයගොල්ලෝ ඕනම් ප්ලාස්මා පටලයක් එහෙම ඇඳ ගන්න. අනික ඉන්ද්‍රිකා ඇඳ ගන්න. මම ඇඳේ නැහැ අවශ්‍ය නැති හින්දා. හරි. මධ්‍ය රික්තකය මාත්‍රකාව ලියලා අවශ්‍ය නම් මේක ඇඳ ගන්න. තාන ප්ලාස්ටය. හරි. මේ නම ටිකක් අමුතුයි. පටල ගන්න එපා. රයිට්. මධ්‍ය රික්තකය. හරි. මේ නම ටිකක් අමුතුයි කියන්නේ මේ තාන ප්ලාස්ටේ පොඩ්ඩක් එහාට මෙහාට කරොත් ඉතින් ඔය ස්ත්‍රී ඇඳුම් ආයිත්තන් වල නම් පවා කියවෙනවා. පොඩ්ඩක් ඒ අර ඒ උරුව තියෙන. හරි. ඒ නිසා ඉතින් ටිකක් ඒ වගේ තමයි. හරි. මේ රයිට්. ඊළඟ මේක අඳ ගන්නව නම් ඇඳ ගන්න. ඕගොල්ලන් කැමැත්තක්. අපි නම් ලියමුකෝ. රයිට්. තරවත් දාන්න. ලියන්න. ශාක සෛලවල හමුවේ. ශාක සෛලවල හමුවේ. සත්තුන්ගේ තියෙනවා කියලා සාමාන්‍ය කියන්න එපා. ශාක සෛලවල හමුවේ. ඊළඟ තරුව. විශාල ව්‍යුහයකි. විශාල ව්‍යුහයකි. විශාල ව්‍යුහයකි. වරහන් අස ලියා ගන්න බොහෝ විට එකක් ඇත කියලා. බොහෝ විට එකක් ඇත. වරහන් වහන්න. ඊළඟ තරුව. ඒ වටවන පටලය තාන ප්ලාස්ටය නම් වේ. ඒ වටවන පටලය තාන ප්ලාස්ටය නම් වේ. ඒ වටවන පටලය තාන ප්ලාස්ටය නම් වේ. ඊළඟ තරුව. ඇතුළත තරලයකින් පිරී ඇත. ඇතුළත තරලයකින් පිරී ඇත. ඇතුළත තරලයකින් පිරී ඇත. මට පොඩි අමතක වීමක් වුණා. මේ රික්තක යුෂය කියලා තමයි මේකට කියන්නේ සාමාන්‍යයෙන්. ඒ වුණාට මේ අමතක වීම තමයි මේක දැන් ඔයගොල්ලන්ගේ නිව් සිලබස් එකේ තියෙන නම සෛල යුෂය දරුවෝ. පොඩ්ඩක් හදාගන්න එක. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට පාස් පේපර්ස් කරද්දී අර නම හම්බෙයි. සමහර අවස්ථාවලදී මටත් ඔක පැටලෙනවා. මේක සෛල විෂය කියලා කියන්නේ අලුත් නම. ඒ කියන්නේ මේක රික්තක විෂය කියන එක පාවිච්චි කරන්න එපා. හරි? ඒක මේ මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක්. මොකද මම දෙකම දන්නවනේ. දෙකම දන්නකොට මට දෙකට සමහර ලාවට පැටලෙනවා. මට අමතක කරන්න බෑ. දැන් පාඩම් කරුවා අමතක කරන්න බෑ. මට පාඩම් උගන්නලා. ඒ නිසා සමහර ලාවදී කන්ෆියුස් වෙනවා කොහොමද මේකද කියලා. හරි? අපි ලිව්වේ ඇතුළත තරලයකින් පිරිගත කියලා නේද? ඒකත් එක්කම ලියන්න. එය සෛල විෂය නම් වේ. එය සෛල විෂය නම් වේ. එය සෛල විෂය නම් වේ. හරි. අන්නකෝ. දැන් කියන්න යන්නේ අපිට වැදගත්ම වෙන්නේ මෙන්න මේ සෛල විෂය. ඒ දන්නවද? මේ සෛල විෂය තමයි මේ සෛලයක තියෙන ප්‍රධානම ජල ගබඩාව වෙන්නේ. ඒ කියන්නේ සෛලයකට වතුර එනවා නම් ඒන වතුර ගබඩා වෙන්නේ කොහෙද? මෙන්න මේ සෛල විෂය. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර වතුර ටැංකිය වගේ. මේක සෛලයේ වතුර ටැංකිය. හරි? හැමදේම ගබඩා වෙන්නේ. එතකොට සෛලයට මොනවා හරි දෙයක් ද්‍රාව්‍යයක් එනවනම් ලුණු හරි සීනි වගේ උදාහරණ මම කියන්නේ. වර්ණකයක් හරි මොනවා හරි එනවනම් අයනයක් එනවනම් ඒන හැමදේම දිය වෙන්නේ මේක ඇතුලේ. ඒ නිසා මේකේ සංයුතිය හරිම වෙනස්. අනෙක් තැන් වලට වැඩිය. මේ සෛලයේ අනෙක් තැන් වලට වැඩිය. දැන් මේ තැන් වලට වැඩිය ප්ලාස්මා වලට වැඩිය මෙයාගේ සංයුතිය හරි වෙනස්. ගොඩාක් දේවල් දිය වෙලා තියෙනවා.
හරි. ඉතින් දැන් මම අර කිව්වේ බීට් කතන්දරේ. ඒ බීට් සහ කැරට් හරි මොනවා හරි ගන්නකො. දැන් බීට් කපපුවාම වතුර පාට වෙනවා. හැබැයි කැරට් වගේ දේවල් කපපුවාම වතුර පාට වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? මොකද්ද වෙනස? බීට් ඒ විදිහට කපලා නැති ගෑන් ළමයි තින්න පුළුවන්. හරි. ඉතින් එක්ක ප්‍රශ්නයක් දැකලා හරි දිනවනේ. මොකද්ද වෙනස? මොකද්ද හේතුව? මෙන්න එහෙමයි. අගන්න. බීට් වල තියෙනවා කිසියම් වර්ණකයක්. ඒ වර්ණකේ නිසායි ඒ ලස්සන පාට ලැබිලා තියෙන්නේ. එතකොට බීට් වල ওই වර්ණකයේ තියෙන්නේ කොහෙද? බීට් වල වර්ණකයේ තියෙන්නේ බීට් සෛලවල. බීට් සෛලය කොහෙද තියෙන්නේ? බීට් වල සෛලවල මෙන්න මේ සෛල යුෂයේ තමයි මේ වර්ණකයේ තියෙන්නේ. හරි? වර්ණකයේ තියෙන්නේ සෛල යුෂයේ. එතකොට පිහියෙන් බීට් තලය දෙකට කපනකොට හරි කපනකොට අර සෛල යුෂයත් කැපෙනවා. ඒ කියන්නේ රික්තක කැපෙනවා. ඒ ඉතින් විශාල ඉන්ද්‍රකාවක් රික්තක කියලා කියන්නේ. ඒක කැපෙනවා. කැපුණාම අර තාන ප්ලාස්ටික් කැපිලා එළියට එනවා යුෂය. ඒ යුෂය ජලයේ දිය වෙනවා. දිය වුණාම බීට් හොදපු වතුර සම්පූර්ණයෙන්ම රතු පාට වෙනවා. හරි? ඉතින් එතකොට කැරට් වලට එහෙම වෙන්නේ නැහනේ. මිරිස් වලට එහෙම වෙන්නේ නැහනේ. පලා වලට එහෙම වෙන්නේ නැහනේ. ඒ කොහොමද ඒ? හරි. ඒකත් පැහැදිලි කරනවා. දරුවෝ මේ ශාකවල ඔය ලස්සන පාට වර්ණක තියෙනවනේ. මේ වර්ණක ගබඩා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ රික්තකේ ගබඩා කරන එක. හරි? ඊළඟ ක්‍රමේ තමයි රික්තකවල ගබඩා කරන්නේ නැහැ. ශාකවල තියෙනවා ලව. ලව වල ගබඩා කරන එක. මොනවද අපේ ලව කියලා කියන්නේ? ලව. ඇත්තටම මේ ලව කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ප්ලාස්ටික් කියලා. ලව ගැන උගන්වන්න ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. වෙනම මාතෘකාවක් නැහැ ලව ගැන උගන්වන්න. හැබැයි ඉතින් මේ ලව වල නම් ටිකක් නම් තියෙනවා. ඒ නිසා මේකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි මේක අස්ස ලියා ගන්න එපා. ඔයගොල්ලන්ට ඕන නම් වෙනම ලියා ගන්න මේ ලව ගැන. හරි. සෛලයක එක වර්ගවල ලව තියෙනවා. හරි. ලව මොනවද තියෙන්නේ? ලව වර්ග වලට මෙතන වයන්න අල් කරා නම් ඔයගොල්ලෝ දන්නවා එක වර්ගවල ඒවා තියෙනවා කියලා. ඈ. නේද? එක වර්ගවල ඒවා තියෙනවා. හරි. ඒ වගේ වයන්න අල් කරාමත් ඒ වර්ගවල තියෙනවනේ. ඒ වගේ වයන්න අල් කරන්නේ නැතුව නිකම්ම ලවවලත් එක වර්ග ඒවා තියෙනවා. එකක් තමයි ජනප්‍රියම වර්ගය ඔයගොල්ලෝ හොඳටම ධර්ම වර්ගය තමයි හරිත ලව. හරිත ලව. ඊළඟට තව වර්ග තියෙනවා ශ්වේත ලව. ශ්වේතයි කියන්නේ සුදු පාටයි කියන්නේ. තව තියෙනවා ඔය පිෂ්ඨ ලව, මේද ලව. ඒ කියන්නේ ගබඩා කරන දේ අණුව. හරි? දැන් හරිත ලව කියන්නේ කොළ පාට හින්දා. ශ්වේත ලව කියන්නේ ඇත්තටම පිෂ්ඨ ලව වලට පිෂ්ඨය ගබඩා කරන ලව. කියන්නේ හරිත ලව කියන්නේ ඉන්ද්‍රිකාවක් නේ. ඒ වගේම තියෙනවා මේ පිෂ්ඨය ගබඩා කරන ස්ථාන තියෙනවා. ඒවට කියනවා පිෂ්ඨ ලව කියනවා, පිෂ්ඨ කණිකා කියනවා, ශ්වේත ලව කියලා කියනවා, අවර්ණයි. ඒ වගේ තියෙනවා. ඉතින් මේ වගේ ওই ලව වර්ග ගොඩක් තියෙනවා. හරිද? එතකොට සමහර වර්ණක තියෙනවා ඒවා මෙන්න මේ ලව වල ගබඩා කරනවා. ඒ වර්ණකයේ ගබඩා කරලා තියෙන ලවයක් තුල නම් ඒ සෛලේ කැපුවට පාට වෙන්නේ නැහැ වතුර. ඇයි? ලව වල වර්ණකයක් ගබඩා කරලා තියෙනවා නම් ඒ වර්ණකයේ ජලයේ දිය වෙන්නේ ජල අද්‍රාව්‍යයි. හරිත ලව වල තියෙන ක්ලෝරොෆිල් ජල අද්‍රාව්‍යයි. හරි? කැරොටිනොයිඩ් වර්ණක කැරොටින් සැන්තොෆිල් ජල අද්‍රාව්‍යයි. ඔය දැන් අහන්න පුළුවන් සම්බන්ධ කරලා. කැරොටින් සහ සැන්තොෆිල් දෙකම ජල අද්‍රාව්‍යයි. හරි? මම ඒ කාලේ කිව්වේ නෑ ඔය ගැන ඔයගොල්ලන්ට. කැරොටින් ජල අද්‍රාව්‍යයි, සැන්තොෆිල් ජල අද්‍රාව්‍යයි, ක්ලෝරොෆිල් A B සියලුම ක්ලෝරොෆිල් වර්ණක ජල අද්‍රාව්‍යයි. ඒ නිසා ඒවා දිය වෙන්නේ නැහැ. මේ දිය වෙන්නේ නැහැ මේ වර්ණක. ඉතින් මේ විදිහට මේ ලව වල තියෙන ජලයේ දිය වෙන්නේ නැති වර්ණක වලට පොදුවේ නමක් කියනවා ලව වර්ණක කියලා. ලව වර්ණක.
ඉතින් ලව වර්ණක ගැනවත් ලව ගැනවත් උගන්වන්න ඕගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. නමුත් මේ නම් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ශ්වේත ලව කියන නම හම්බෙයි, හරිත ලව නම හම්බෙයි, අනෙක් ලව වර්ග හම්බෙන්නේ නැති නිසා මම උගන්වන්න යන්නේ. ඔච්චරයි. හරි? මේක ඕගොල්ලෝ අමතර සලහනක් වශයෙන් දා ගන්න ඕන නම් දාගන්න. එතකොට සෛල යුෂයේ කිසියම් වර්ණකයක් තියෙනවා නම් ඒක ජලයේ දිය වෙනවා. ඒ නිසා කපපුවාම පාට වෙන්නේ. උදාහරණ බීට්. එතකොට සෛල යුෂයේ වර්ණ ගබඩා කරන්නේ බීට් විතරද? නැහැ. තව දේවල් තියෙනවා. පුළුවන් නම් කියන්න බලන්න. කපපුවාම පාට වෙන ඒවා. තව පුළුවන් නම්. අර රොචාන් ප්‍රනාන්දුගේ හින්දුවක් අහලා තියෙනවද ඔයගොල්ලෝ? මෙවලම් මොකටද මෙතරම් කියලා. ඕක මේ පරණ සින්දුවක් තමයි ඔයගොල්ලන්ගේ කාලේ අර මේ සින්දුවක් නෙවෙයි. දන්නේ නැතිව ඇති. ඒ සින්දුවේ ඕන්න හොයලා බලන්න සින්දුවේ මැදක පදයක කියනවා මෙහෙම. මල් පෙතිවල පාට ගෑවේ ඇයි සිව්මැලි දෙතොලේ කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ. හරි. කියන මල් පෙතිවල පාට දෙතොල ගෑවෙනවා. ඒතර මල් පෙත්තේ පාට කොහොමද දෙතොල ගෑවෙන්නේ? ඒ සින්දුවේ නම් කියන්නේ මේ මොනවද ලිප්ටික් ගාන කේස් එකක් ගැන. හරි. නමුත් මල් පෙතිවල පාට මල් පෙති පොඩි කරපුවාම ඒකේ පාට දිය වෙනවා ජලයේ. හේතුව ඒ මල් වල තියෙන වර්ණක ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? සෛල යුෂේ. දැන් ඉතින් මල් පෙති පොඩි කරලා තොල් වල ගන්න යන්න එපා. හරි. සෛල යුෂේ තියෙන්නේ. ඒකෝර මල් පෙති වල තියෙන ඒ වර්ණක ඔක්කොටම කියන නමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද නම? මල් වල තියෙන වර්ණකයක් තමයි මෙන්න මේ ජනප්‍රිය වර්ණකයක්. මොකද නම? ඇන්තොසයනීන්. මොකද නම? ඇන්තොසයනීන්. ඇන්තොසයනීන් කියන වර්ණකය මල් වල පිහිටන බහුල වර්ණකයක්. ඉතින් ඔය ඇන්තොසයනීන් වර්ණය කොහෙද තියෙන්නේ? සෛල යුෂයේ. මේකේ තියෙනවා. හරි. මේට අමතරව ඉතින් ඔය අයන වර්ග තියෙනවා, කණිජ ලවණ තියෙනවා, වෙන දිය වෙන දේවල් තියෙනවා. හරි. එක එක දේවල් මේ සෛල යුෂයේ දිය වෙලා තියෙනවා. ඒ නිසා මේ සෛල යුෂයේ සංයුතිය මේ ප්ලාස්මයට වඩා ගොඩක් වෙනස්. තවසනක් කියන්නම්. ඔගොල්ලෝ දන්නවද රෝහියෝ පත්‍ර? කොහොම කිව්වට දන්නේ නැහැ. රෝහියෝ පත්‍ර ඔගොල්ලන්ගේ ගෙවදර සමහරට ඇති වැටවල් වල එහෙම රෝහියෝ ගස් තියෙන්න පුළුවන්. දැන් මේ ඔගොල්ලෝ රත්නාවලි බාලිකාවේ ළමයි නම් ඔන්න රත්නාවලි බාලිකාවේ පිටිපස්සේ වැට දිගටම රෝහියෝ ගස් පොලිමක් තියෙනවා. ඒ ළමයි දැකලා තියෙන මේක. රෝහියෝ ගස් වල යටපැත්ත දම් පාටයි, කොලේ උඩ පැත්ත කොළ පාටයි. දැකලා තියෙනවා. සමහරට දැන් දැකලා ඇති. යටපැත්ත දම් පාටයි, උඩ පැත්ත කොළ පාටයි. මේ යටපැත්ත දම් පාට වෙන්නේ ඇයි? යටපැත්තේ තියෙන සෛලවල රික්තකේ මොනවද තියෙන්නේ? ඇන්තොසයනීන් තියෙනවා. ඒ නිසා රෝහියෝ පත්‍ර පවා යටපැත්ත දම් පාටයි. උඩ පැත්තේ නැහැ. දිග පත්‍රයක් බේ මෙහෙම. ඕගොල්ලෝ සමහරට දැකලාත් ඇති. මේ වගේ දිග පත්‍රයක් මේ යටපැත්ත දම් පාටයි, උඩ පැත්ත කොළ පාටයි. රෝහියෝ කියලා කියන්නේ. හරි. ඉතින් ඒ පත්‍රවල ඒ වගේ ස්ථානවල ගොඩක් වෙලාවට සෛලවල සෛල විශේෂ ලස්සන වර්ණක තියෙනවා. හැබැයි ප්ලාස්මේ නෑ. තියෙන මේක විතරයි ආ. ප්ලාස්මේ පිටින් නෑ. හරි. එහෙනම් ලියන්නකෝ. උලක් අරින්න. අයිතරවත් දාන්න ලියන්න. සෛල විශේෂ සංයුතිය සයිටසෝලයට වඩා වෙනස්ය. සෛල විශේෂ සංයුතිය සයිටසෝලයට වඩා වෙනස්ය. ඊළඟ තරුව. එහි ජලය සීනි වර්ග අයන වර්ග කියලා ඉස්සරහින් පොඩි ඉරිකැලක් ගහලා ලියා ගන්න K+Cl-. ඒ කියන්නේ පොටෑසියම් ප්ලස් සහ ක්ලෝරයිඩ් වගේ ඒවා. හරි. පොටෑසියම් ධන අයන, ක්ලෝරයිඩ් අයන. ඇතැම් විට වර්ණකද අඩංගුය.
අය පාරක් කියන්නම්. එහි ජලය, සීනි වර්ග, අයන වර්ග ඉස්සරහින් K+Cl- ඇතැම් විට වර්ණකද අඩංගුය. ඇතැම් විට වර්ණකද අඩංගුය. වරහන් අස ලියා ගන්න මෙහෙම. මේවා යුෂ වර්ණක නම් වේ. මේවා යුෂ වර්ණක නම් වේ. යුෂ වර්ණක කියන්නේ සෛල යුෂයේ තියෙන වර්ණක වලට. හරි? යුෂ වර්ණක කියලා කියන්නේ. මේවට ලව වර්ණක කියනවා කියලා කිව්වනේ. ඒවා ලව වර්ණක. මේවා යුෂ වර්ණක. ඊළඟ තරුව. රික්තකයේ ඇති වර්ණක ජල ද්‍රාව්‍ය වේ. රික්තකයේ ඇති වර්ණක ජල ද්‍රාව්‍ය වේ. ඊළඟ රුල උදාහරණය ඇන්තොසයනින්. රික්තකයේ ඇති වර්ණක ජල ද්‍රාව්‍ය වේ. උදාහරණය ඇන්තොසයනින්. හරි. එහෙනම් රික්තයන් විස්තර ඔච්චරයි. හුලක් අරින්න. ලියන්න කෘත්‍යයන් කියලා. කෘත්‍යයන්. ලියන්න 1. කෘත්‍යයන් උගන්ලා තියෙන දැන්. ලියන්න 1. ජලය, සීනි, අයන, වර්ණක වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම. ජලය, සීනි, අයන, වර්ණක වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම. ජලය, සීනි, අයන, වර්ණක වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම. අංක 2. සමහර ශාකවල යුෂ වර්ණක මගින් වර්ණය නිපදවීම. සමහර ශාකවල යුෂ වර්ණක මගින් වර්ණය නිපදවීම. සමහර ශාකවල යුෂ වර්ණක මගින් වර්ණය නිපදවීම. ඒකේ සමහර අන්ලයින් කරන්න. ඕක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් හැම ගහකම නෑනේ. සමහර ශාක කෙනෙක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ උදාහරණ කැමති නම් ලියා ගන්න. බීට්රූට්, තව මල් පෙති කියන මල් වල තියෙනවා. ආය ඔය රෝහියෝ වයි ගස් වල තියෙනවා. හරි. ඒවා වර්ණය නිපදවීම. 3. සෛලීය ක්‍රියාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම. 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 හරි. උතරින් එහාට කරන තව පොඩ්ඩක් උගන්වන්න ඕන. මේ බලා ගන්නකො. දැන් මෙන්න තියෙනවා සෛලයක්. පොඩියට අඳින්නත් නැත්තම් මේ ඉඩ මදි වෙන හින්දා. මේක සෛල බිත්තිය. හරි. දැන් මේ සෛලයේ හිතන්න මේ සෛලයේ තියෙන වතුර මේ සෛලයට වතුර හොඳටම ඇවිල්ලා තියෙන්නේ. වතුර හොඳටම ඇවිල්ලා පිරීලා පිම්බිලා තියෙන්නේ. හරි. මේක අතර වතුර සෑහෙන්න ඇවිල්ලා තියෙන්නේ. මම මෙහෙම ලියන්නම්. ජලය ඇතුළට ඇවිල්ලායි තියෙන්නේ. වතුර ටික ඇතුළට ආපුවාම සෛලේ සම්පූර්ණයෙන් පිම්බෙනවා. හැබැයි බිත්තියක් තියෙනවනේ ඒ නිසා ඕනට වඩා පිම්බෙන්න බෑ. ඒක රික්තකයත් උඩරිම පිම්බෙනවා. මේ තියෙන රික්තකය උඩරිම පිම්බිලා තියෙන්නේ. පිම්බිලා තියෙන්නේ. ප්ලාස්මා පටලේ තියෙනව නේද? ප්ලාස්මා පටලයත් උඩරිම පිම්බිලා දරුවෝ ඒක මෙන්න මේ සෛල බිත්තියට හේතු වෙලා තියෙන්නේ. මම මේ නිල් පාටින් අදින්නේ ප්ලාස්මා පටලේ හොඳේ. බිත්තිය දිගේම ඇදගෙන යන්නේ. චුට්ටක් එහාට මෙහාට නොත් ඕගොල්ලෝ බිත්තිය දිගේම අදින්න. දැන් අදින්න බලාගෙන ඉන්න. පස්සේ අදින්න පුළුවන්. මේ මොකද්ද? ප්ලාස්මා පටලය. ඒක සම්පූර්ණයෙන් බිත්තියට හිර වෙනවා. මේ වතුර ආපුහම වතුර ඇවිල්ලා උඩරිමේටම ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒක රික්තකය සම්පූර්ණයෙන් වතුරෙන් පිරලා තියෙන්නේ.
මේ රික්තකය මධ්‍ය රික්තකය. හරි. මෙන්න මේ වගේ අවස්ථාවේ ඉන්න සෛලයකට අපි කියනවා ඒ කියන්නේ හොඳටම පිරීලා පිම්බිලා හරියට නිකන් කාලා බඩ පිම්බිලා ඉන්නේ. අන් ඒ වගේ අවස්ථාවක් වගේ. අපි කියනවා ශුණ අවස්ථාවක් කියලා. ශුණ. හරි ලියන්නේ ශුයන් නයන් ශුණ. සෛලේ ශුණයි ටර්ජිත් කියලා කියනවා. හරි? ටර්ජිත් හොඳ ශුණයි. ශුණ අවස්ථාවක් කියලා කියනවා. ඊළඟට මේකේ අනිත් පැත්ත. ඊළඟට හිතන්නකො මෙහෙම. මෙන්න සෛලයක් තියෙනවා. මේ සෛලයෙන්ම වතුර යනවා එළියට. කොහාටද යන්නේ? සියලු වතුර එළියට යනවා. මේ වතුර ඔක්කොම එළියට යනවා. මෙන්න. වතුර එළියට යනවා. ජලයේ ඇතුළට. දැන් ජලයේ ඉවතට. හරි? ජලයේ ඉවතට ගියාම සියලුම වතුර ටික අයින් වුණාම සෛලේ හැකිලෙනවා. එතකොට ඉතින් කවුද බිත්තිය හැකිලෙනවද? නෑ බිත්තිය හැකිලෙන්නේ නෑ. බිත්තිය ඝනයිනේ දරුවෝ. මෙන්න මෙහෙම. බිත්තිය ඝන හින්දා බිත්තිය වශයෙන්ම තියෙනවා. හරි? තියෙනවා. බිත්තිය වශයෙන්ම තියෙනවා. හැබැයි බිත්තිය වශයෙන්ම තියෙනවා. ඒ වුණාට ප්ලාස්ම පටලයේ හැකිලෙනවා. ප්ලාස්ම පටලයේ හැකිලෙනවා. ඒ වගේම රික්තකයක් හැකිලෙනවා. මෙන්න බලන්න. දැන් මේකේ ප්ලාස්ම පටලය සම්පූර්ණයෙන් බිත්තියට හේතු වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ ප්ලාස්ම පටලය සහ බිත්තිය අතර කිසිම හිඩසක්වත් නැහැ. මම හිතුව විදිහට නම් පොඩි හිඩසක් තියෙනවා හැම කියන්න එපා. හරි? හිඩසක්වත් නැහැ හරිනම්. මේකෙදි වෙන්නේ දරුවෝ මේ ප්ලාස්ම පටලය සම්පූර්ණයෙන්ම හැකිලෙනවා මෙහෙම. සමහර තැන් වලින් බැඳලා තියෙන්නේ ප්ලාස්ම පටලය. ඇයි කියලා පස්සේ කියලා දෙන්නම්. මේක සම්පූර්ණයෙන් ප්ලාස්ම පටලයේ හැකිලෙනවා. මේක ඉතින් තව පොඩ්ඩක් මෙහාට ගත්තා නම් හොඳයි. මේක සම්පූර්ණයෙන් හැකිලෙනවා. හරි? සමහර තැන් වලින් බිත්තියත් එක්ක බැඳලා තියෙන්නේ පොඩි ව්‍යුහයක් තියෙන හින්දා. ප්ලාස්ම බන්ධ කියලා ව්‍යුහයක් තියෙනවා. ඒ නිසා බැඳෙනව නැත්තම් සම්පූර්ණයෙන් හැකිලෙනවා. දැන් වතුර මේකෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. මේ සෛලයෙන් වතුර සම්පූර්ණයෙන්ම එළිය තියෙන්නේ. ඒකයි එහෙම තියෙන්නේ. ඔන්න ප්ලාස්ම පටලයේ සම්පූර්ණයෙන් හැකිලෙනවා. ඒත් එක්කම දොරිත්තකේ තියෙනවා නේද? ඒකත් හැකිලෙනවා. හැකිල්ලා යනවා. ඉතින් දැන් මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. මේ තියෙන්නේ හැකලිච්ච රික්තකය. මේ වාගේ අවස්ථාවේ ඉන්න සෛලයකට අපි කියනවා විෂුණ සෛලයක් කියලා. කොහොමද? විෂුණ සෛලයක්. විෂුණයි කියලා කියනවා. ඉතින් මෙහෙම ඉන්න සෛලයකින් ජලය ඉවතට ගියාම මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. ඉවතට ගිය පසු මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම ඉන්න සෛලය කියන්නේ විෂුණ සෛලයකට ජලය ඇතුළට ආවිට මේ සෛලය මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙනවා. හරි? එතකොට ශුණ වෙනවා. විෂුණ සෛලයක් ඇතුළට ජලය ආපුවාම ශුණ වෙනවා. ශුණ සෛලයකින් වතුර ඉවතට ගියපුවාම හරි ඉවතට ගියාම විෂුණ වෙනවා. පැහැදිලිනේ? ඒ කියන්නේ ශුණ සහ විෂුණ කියලා අවස්ථා දෙකක් දකින්න පුළුවන්. අපි වැඩි විස්තර කතා කරමු කොහෙද? 4 වෙනි පාඩමේ අපිට ශාක සම්බන්ධව මේක හම්බ වෙනවා. දැනට මේ ඇති. එතකොට මේ ශුණ සහ විෂුණ වීමට බලපහන ප්‍රධානම ඉන්ද්‍රිකාව මොකද්ද? මධ්‍ය රික්තකය.
එතකොට මධ්‍ය රික්තකයට ජලය පිරෙන්න හරි සෛලයේ ශුණ වෙනවා. ජලය ඉවත් වෙන්න සෛලය විෂම වෙනවා. ඒ කියන්නේ ජලය ඉවත් වෙනකොට ප්ලාස්මයෙන් නෙමෙයි ඉවත් වෙන්නේ. ඇත්තට ඉවත් වෙන්නේ මධ්‍ය රික්තකයෙන්. මධ්‍ය රික්තකයෙන් ජලය ඉවත් වෙනකොට රික්තකය හැකිලෙනවනේ. එතකොට තමයි ප්ලාස්මයක් හැකිලා යන්නේ. එතකොට ප්ලාස්ම පටලයක් හැකිලෙනවා. දිට්ඨිය ඝන හින්දා හැකිලෙන්නේ නැහැ හැම කියනවා. රයිට්. ඉතින් ඒ නිසා අපි මෙන්න මේකට කියනවා ශුණතාවය කියලා. හරි ශුණතාවය. ශුණතාවය පවත් ගන්නවා. ශාකවල හොඳට කෙලින් ඉන්න සන්ධාරණය කරන්න. හරි හොඳට අර කෙලින් ඉන්න හැකියාව ලබා දෙන්නේ රික්තකය. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ හොඳට වතුර දාපුවාම වතුර තියෙනකොට කූඩළු ගස් එහෙම හොඳ කෙලින් ඉන්නවා. ඇයි ඒ වෙලාවේ කූඩළු ගස් වල සෑම සෛලයක්ම ශුණ වෙලා තියෙනවා. කූඩළු ඕනේ ඕන පැලයක් ගන්න වතුර තියෙනකොට කෙලින් ඉන්නවා. හැබැයි වතුර නැති වෙනකොට හරි වියලි කාලවලදී හරි නැත්නම් ඔයගොල්ලෝ මේ පැලේ කොටසක් කඩලා ගෙදර ගෙනාවොත් හරි පැලේ මැල වෙනවා කියලා අපි කියනවා. ඇයි? ඒකෙන් ජලය වාෂ්ප වෙනවද? තියෙන වතුර ඔක්කොම වාෂ්ප වෙලා සෛල විෂණ වෙලා යනවා. එතකොට මේ පැලේ මැල වෙනවා. වතුර නැහැ. එතකොට විෂණ වෙනවා. එතකොට පැලේ මෙන්න මෙහෙම වැටෙනවා. එහෙම කෙලින් තියනකොට අපි කියනවා හොඳ සන්ධාරණයක් තියෙනවා කියලා. ඉතින් සෛලවල සන්ධාරණයට, ශාකවල සන්ධාරණයට සහ ශාකවල වෝටර් බැලන්ස් කරන්න ජලය එනේක යන්නේක බැලන්ස් කරන්න රික්තකයේ ලොකු දායකත්වයක් සපයනවා. මොකද එන ශාකවල ශුණතාවයට සහ සන්ධාරණය සපයනවා. ඊළඟ වෝටර් බැලන්ස් කරන්න ජල තුලිතය පවත්වා ගන්න දායක වෙනවා. ඊළඟ කොටස 4 ලියන්න 4 සෛලයකට ශුණතාවය හා සන්ධාරණය සැපයීම. සෛලයකට ශුණතාවය හා සන්ධාරණය සැපයීම. ශුණතාවය හා සන්ධාරණය සැපයීම. 5 සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. 4 සෛලයට ශුණතාවය හා සන්ධාරණය සැපයීම. 5 සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. රයිට්. ඔගොල්ලෝ මේක අවශ්‍ය නම් ඇඳ ගන්න. වීඩියෝ එක නවත්ත ඇඳ ගන්න. මම පැත්තකට යනවා. ඔගොල්ලෝ නවත්ත ඇඳ ගන්න. හරි. රයිට්. ඊනම් ඉවරයි. එහෙනම් ඕගොල්ලන්ගේ අර අපි මුලින් මේ තිබ්බා නේද මේ රූප සෙට් එකේ අපේ chart එක. මේක. ඒකේ මම මේ chart එකේ ලවත් වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා. ඉතින් අපිට ඒක ඕනේ නැහැ. හරි. මේ chart එක මතකනේ ඕගොල්ලන්ට නේද? හරි. අවශ්‍ය නැහැ. ඉතින් දැන් මේකේ අපි මේ වගේ කරලා තියෙන දරුවෝ. ඔයගොල්ලෝ බලන්න මම මේක පේන්නේ නැහැ බොද වෙලා නේද? මම පොඩ්ඩක් ඉන්නකෝ. රයිට් දැන් පේන හොඳට. අපි ලව වර්ග කතා කරන්නේ නැහැ සිලබස් එකේ අපිට. මයිටොකොන්ඩ්‍රියා ඉවරයි, මියස්ටි ඉවරයි. ඊට පස්සේ අන්තෝස්ප්ලාස්මේ ජාලිකාව, ගොල්ගි උපකරණ, ලයිසෝම්, පෙරොක්සෝම්, ලැක්සෝම් ඔක්කොම ඉවරයි. බිත්තිය තාම කතා කරේ නැහැ. මේක තාම කතා කරේ නැහැ. ප්ලාස්ම පටලය කතා කරා, සයිටෝසෝලේ, ශුද්ධ සූත්‍රිකා, නාලිකා මේ ඔක්කොම ඉවරයි. මෙයත් ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ බහිස්සෛල ව්‍යුහය කියන මෙන්න මේ කොටස තමයි කතා කරන්න තියෙන්නේ. සන්ධි, බිත්තිය, බහිස්සෛලීය පුරකය, ප්ලාස්ම බන්ධ. කශිකත් මම කතා කරා ඔයගලන්ට කලින්. ඒ නිසා මෙන්න මේ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. මේ ඔක්කොම මොනවද? බහිස්සෛලීය ව්‍යුහ. හරි? හරි. එහෙනම් බලමු. බහිස්සෛලීය ව්‍යුහ.
බහිස්සෛලීය සංඝටක. එහෙම කියමුකෝ. හරි. දැන් බහිස්සෛලීය සංඝටක කියන්නේ සාමාන්‍ය ප්ලාස්ම පටලයෙන් පිටින් තියෙනවා අපි හඳුන්වන්නේ බහිස්සෛලීය සංඝටක හැටියට. ප්ලාස්ම පටලය පිටින් නම් තියෙන්නේ. හරි. දැන් ප්ලාස්ම පටලය ඇතුලෙන් තියෙනවා නම් අන්තස්සෛලීයයි, පිටින් නම් තියෙන්නේ බහිස්සෛලීයයි. එතකොට ඒ වගේ දේවල් කීපයක් අපි කතා කරමු. ලියන්නකො මාතෘකාව බහිස්සෛලීය සංඝටක. රයිට් ලියන්න. තරොත් දාන්න. ප්ලාස්ම පටලයෙන් ආවරණය නොවන ව්‍යුහ. ප්ලාස්ම පටලයෙන් ආවරණය නොවන ව්‍යුහ බහිස්සෛලීය සංඝටක නම් වේ. ප්ලාස්ම පටලයෙන් ආවරණය නොවන ව්‍යුහ බහිස්සෛලීය සංඝටක නම් වේ. ලියන්න 1 සෛල බිත්ති, 1 සෛල බිත්ති, 2 සෛල සංදි, 2 සෛල සංදි, 3 සත්ව සෛලවල බහිස්සෛලීය පුරකය. ලියන්නද? සත්ව සෛලවල බහිස්සෛලීය පුරකය. මම දෙවනුවට කිව්වේ සෛල සංදි කියලා. හරිනේ. 1 සෛල බිත්ති, 2 සෛල සංදි, 3 සත්ව සෛලවල බහිස්සෛලීය පුරකය. එහෙම කිව්වහම ඔයගොල්ලෝ බලයි දැන් කෝ අර කශිකා කියලා. මෙහෙමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි බහිස්සෛලීය සංඝටක කියලා කියන දරුවෝ සාමාන්‍ය සෛලයෙන් එළියට තියෙන්න ඕනේ. හරි. ප්ලාස්ම පටලයෙන් එහාට තියෙන්න ඕනේ. ඒ වගේම මේ ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙන්න බෑ. ඒ ආවරණය ඇතුළේ තියෙන්න බෑ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කශිකා බහිස්සෛලීය ව්‍යුහයක් කියලා ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මම තාම කරේ නෑ මේ සමහර සත්තුන්ගේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ කශිකා ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙන්නේ නැහැ. හැබැයි ශූන්‍යෂ්ටිකයන් කශිකා ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙනවා. ඒ නිසා මේ වර්ග දෙකක්. ඒ නිසා මේක පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා කශිකා කිව්වහම. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. බහිස්සෛලීය සංඝටක වශයෙන් ප්‍රධාන වශයෙන් මේ තුන සාකච්ඡා කරමු. කශිකාවල පොඩි අර දෙපැත්තක් තියෙන හින්දා. හරි. එකෙන් ඉස්සරලාම ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න සත්ව සෛලවල බහිස්සෛලීය පුරකය. සත්ව සෛලවල බහිස්සෛලීය පුරකය. බලමු. මෙන්න මේක ගැන. බහිස්සෛලීය පුරකය ඉංග්‍රීසියෙන් කියනවා එක්ස්ට්‍රා සෙලියුලර් මැට්‍රික්ස් කියලා. මම මේ වචන දෙන්නේ ඔයගොල්ලෝ යුනිවර්සිටි ගියාට පස්සේ පාවිච්චි කරන්න ඉංග්‍රීසි වචන. සහ ඉංග්‍රීසි පොත්පත් කියවන්න. එතකොට මේව ප්‍රයෝජනවත් වෙයි. සහ ඉංග්‍රීසි මීඩියම් කරපු O level ඉංග්‍රීසි මීඩියම් කරපු ළමයි ඉන්නවා නම් A level වලට දෙක ගලප ගන්න පොඩ්ඩක් අමාරුයි ඉස්සරලා. මේ නිසා මේක වාසියක් වෙයි ඉංග්‍රීසියෙන් මම ලියන එක. හරි. එක්ස්ට්‍රා සෙලියුලර් මැට්‍රික්ස්. දැන් මෙන්න මෙහෙමයි. අගන්නකො. ශාක සෛල නම් එකිනෙක බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ එක ශාක සෛලයක් මෙහෙම නම් අනිත් එක බැඳිලා තියෙනවා මෙහෙම. එක ළඟට. ඔහොම බැඳිලා තියෙන වටේට. සත්ව සෛල එහෙම නැහැ. සත්තුන්ගේ සෛල දැන් එක සෛලයක් මෙතන තියෙනවා නම් අනිත් එක තියෙන්නේ මෙතන. අනිත් එක මෙතන. අනිත් එක මෙතන. ඒ කියන්නේ සත්තුන්ගේ පටකවල සෛල අතර ලොකු අවකාශයක් තියෙනවා. හරි. ඒ අවකාශය තමයි මේ බහිස්සෛලීය පුරකය කියන ව්‍යුහය සංඝටකයේ පිහිටන්නේ. දැන් මේ අවකාශයේ මොකුත් නැත්තේ නැහැ. හිස් අවකාශයක් නෙමෙයි දරුවෝ. මේ අවකාශයේ මොකද තියෙන්නේ? බහිස්සෛලීය පුරකය තියෙනවා. මේ විදිහට. හරි. එතකොට ඒ බහිස්සෛලීය පුරකය මගින් මේ සෛල ඔක්කොම එකිනෙක අන්තර් සම්බන්ධ කරනවා. ඈතින් තිබ්බට ළඟින් නොතිබ්බට ඒ සෛල ඔක්කොම එකිනෙක යා කරනවා, එකිනෙක සම්බන්ධ කරනවා. ඒ වගේ ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යනවා බහිස්සෛලීය පුරකය මගින්. හරි. ඉතින් බහිස්සෛලීය පුරකය ගැන කියනකොට කියන්නේ වැදගත් දෙයක් තමයි මේ බහිස්සෛලීය පුරකය කියන එක දරුවෝ පටකයෙන් පටකයට වෙනස් වෙනවා. ඒ කියන්නේ පේශි පටකයේ එක විදිහක්,
අස්ථි පටකයේ තව විදිහක්. අපිච්චිත පටකයේ තව විදිහක්. ස්නායු පටකයේ තව විදිහක්. එතකොට මේක ස්ථානයෙන් ස්ථානයට පටකයෙන් පටකයට වෙනස් වෙනවා. ඉතින් අපිට මේ ඇඟේ තියෙන පටක හැම එකම ඔක්කොම අධ්‍යයනය කරන්න බෑනේ. අපි කතා කරනවා පොදුවේ බහිස්සෛලීය පුරකයක දකින්න පුළුවන් කොටස් කීපයක්. එතකොට ඕගොල්ලන් ඇඟේ තියෙන හැම තැනම තියෙන හැම බහිස්සෛලීය ව්‍යුහයකම මම මේ කතා කරන සංඝටක පිටින්නේ නැහැ. හරි? අපි කියන්නේ දර්ශීය. අපි ටිපිකල් එකක් ගන්න. හරි? එතකොට මේ වගේ මම කතා කරන ව්‍යුහයේම තියෙන තැන් තියෙන්නත් පුළුවන්. ඊට පොඩ්ඩක් එහා මෙහා වෙලා වෙනස් වෙච්ච තැන් තියෙන්නත් පුළුවන්. හරි? එහෙනම් කතා කරමු දර්ශීය බහිස්සෛලීය පුරකයක් ගැන. ඔව්. ඒකට මට ඕන වෙනවා මෙන්න මේ වගේ කොටසක්. දැන් මම ගන්නවා මෙන්න මෙහෙම. මේ බලන්න. මෙහෙම ප්ලාස්ම පටලයකුත් එක්කලා මෙන්න මෙහෙම කොටසක්. ඒ කියන්නේ දරුවෝ මේ එක පැත්තක ප්ලාස්ම පටලය අනිත් පැත්තේ බහිස්සෛලීය පුරකය. දැන් බහිස්සෛලීය පුරකය කෙලින්ම සම්බන්ධ වෙන්නේ ප්ලාස්ම පටලයට. මේ පේනවනේ. සම්බන්ධ වෙනවා. මේ පැත්තේ මේ ප්ලාස්ම පටලයට. ඒ නිසා ඕගොල්ලන් බහිස්සෛලීය පුරකයේ තියෙන රූපවල මම ඔක්කොම අදින්න යන්නේ මෙහෙම ප්ලාස්ම පටලයක් දකින්න පුළුවන් මේ හරිය. හරි? ඊට උඩින් තමයි මෙන්න මේ හරිය තමයි ඔය කියන බහිස්සෛලීය පුරකයේ දකින්න හම්බෙන්නේ. ප්ලාස්ම පටලයට උඩින්. හරි කොහෙන් හරි පිටින් සෛලෙ පිටින් සෛලය ඇතුළෙන් තියෙන්නේ එක පිටින්. එතකොට බහිස්සෛලීය පුරකේ අපි කතා කරන දර්ශීයකයේ තියෙන සංඝටක මොනවද? අපි කතා කරන එකේ තියෙන ප්‍රධාන වශයෙන් කොලජන් තන්තු. හරි? තියෙනවා. එයා දකින්න පුළුවන්. මෙයා විශාල තන්තු නිකන් බට වාගේ මහ විශාල තන්තු දකින්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා අපි කියන්නේ මේකේ තියෙන කොලජන් තන්තු ඇවිල්ලා ග්ලයිකෝප්‍රෝටීනයක්. ග්ලයිකෝප්‍රෝටීනයක්. හරි? ඊළඟට දකින්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් අඩංගු. කාබෝහයිඩ්‍රේට් අඩංගු අණු වර්ග දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ කාබෝහයිඩ්‍රේට් සහිත අණු. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් උත් තියෙනවා, ප්‍රෝටීන් උත් තියෙනවා ඒ වගේ. කාබෝහයිඩ්‍රේට් සහිත කිසියම් අණු වර්ග. එක්සැම්පල් එකක් මෙන්න මෙයා. ප්‍රෝටියෝග්ලයිකෑන්. ප්‍රෝටියෝග්ලයිකෑන්. එතකොට මේ බහිස්සෛලීය පුරකය නිර්මාණය කරන්නේ කවුද? බහිස්සෛලීය පුරකයේ තියෙන මෙන්න මේ ප්‍රෝටියෝග්ලයිකෑන් කියන අණු වර්ගය හදන්නේ මේ සෛල විසින්මයි. සෛල විසින්ම හදලයි බහිස්සෛලීයව මේක ශ්‍රාවය කරන්නේ. හරි? එහෙම කරලයි ඒගොල්ලෝ අතර මෙන්න මේ පුරකය හදාගන්න. මේ පුරකය නිසා මේ සෛල සම්බන්ධ වෙනවා. ප්ලාස්ම පටල සම්බන්ධ වෙනවා. සෛල අතර සංනිවේදනය කරන්න පුළුවන් වෙනවා. සෛල භෞතිකව බැඳෙනවා. රයිට්. එතකොට දැනටමත් ඔයගොල්ලෝ දන්නව මොකක්ද? ඔයගොල්ලෝ සෛලයේ සැකිල්ල දන්නවා. මම මෙහෙම අදින්නම්. මේ සෛලය ඇතුලෙන් තියෙන සැකිල්ලක්. මෙහෙම අදින්නම්කෝ. මේ මං අදින්නේ සෛලීය සැකිල්ල තියෙන තන්තු. එතකොට මේ බහිස්සෛලීය පුරකය ප්ලාස්ම පටලයේ හරහා මේ තන්තුත් එක්කලා සම්බන්ධ වෙනවා. මේ පැත්තෙනොත් මේකේ තියෙන තන්තුත් එක්කලා සම්බන්ධ වෙනවා. මේකෙත් එහෙමයි. තන්තුත් එක්කලා සම්බන්ධ වෙනවා. මේකෙත් එහෙමයි. තන්තුත් එක්කලා සම්බන්ධ වෙනවා. හරි? එහෙමයි තියෙන්නේ. හරි. දැන් මේක මෙහෙම කිව්වට ඕගලන්ට අයිඩියාවක් එන්නේ නැහෙනේ. අපි ලස්සන රූපයක් බලමු. ඒකෝට තේරුම් ගන්න බොහොම පහසුයි. ඔයගොල්ලන්ගේ රූප පොතේ මේ වෙනුවෙන්ම රූපයක් තියෙනවා. පිටු අංකේ 7 පෙරලන්න. මෙන්න මේ රූපය. පේනවා ඇතිනේ? හරි? මේ රූපය. හරි. මේ කොටස් බලමු. මම ලං කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට පේන්නේ හොඳට.
right මේක යටින් තියෙනවා extracellular matrix of an animal cell කියලා. ඒ කියන්නේ නම් කරගන්න සත්ව සෛලයක බහිස්සෛලීය පුරකය. මේ කපල අලවන්නත් ඕනේ. සත්ව සෛලයක බහිස්සෛලීය පුරකය. එතකොට මේ තියෙන්නේ ප්ලාස්මා මෙම්බ්‍රේන්. ඒ කියන්නේ ප්ලාස්ම පටලය. මේක ප්ලාස්ම පටලය. නම් කරගන්න. ප්ලාස්ම පටලය. එතකොට මේ ඇතුල් පැත්තෙන් තියෙන මේ හරිය මොකද්ද? මේ සෛලය ඇතුල් දළුව. සෛලය ඇතුළ. මේ තියෙන සයිටෝප්ලාසම් කියලා. මේ සෛලෝප්ලාස්මය. හරි? මේක සෛලෝප්ලාස්මය. නම් කරගන්න. එතකොට මේ කඹ වගේ තියෙන මොනවද මේ? ඒව ඇවිල්ලා ඒ කඹ වගේ තියෙන්නේ සෛලීය සැකිල්ලේ සංඝටක. මොනවද ඒවා? ඒවා සෛලීය සැකිල්ලේ තියෙන මයික්‍රෝ ෆිලමන්ට්ස්. ශුද්‍ර සූත්‍රිකා. මොනවද? ඇක්ටින් වගේ සූත්‍රිකා. නම් කරගන්න. ශුද්ධ සූත්‍රිකා. සෛලීය සැකිල්ලේ තියෙන ශුද්ධ සූත්‍රිකා. හරි? සූත්‍රිකා. රයිට්. ඒ වගේ දේවල්. ඊළඟට අපි මෙන්න මේ ටික මේ නිල් පාට ඒරියා එක මොකද්ද? මේ සම්පූර්ණ නිල් පාට ඒරියා එක බහිස්සෛලීය පුරකය. එක්ස්ට්‍රාසෙලුලර් මේට්‍රික්ස් එක. ඒකේ තියෙන මේ නිල් පාට තඩි බට මේ මොනවද? මෙතනින් නම් කරලා ඇති කොලජන් ෆයිබර්ස් කියලා. නම් කරගන්න කොලජන් තන්තු. කොලජන් තන්තු. කොලජන් තන්තු. ඊට පස්සේ මෙතන නම් කරලා තියෙනවා ප්‍රෝටියෝග්ලයිකෑන් කම්ප්ලෙක්ස් කියලා. මේ කොළ පාට හීනි පටි බලන්න. ඒවවිල්ලා ප්‍රෝටියෝග්ලයිකෑන් කම්ප්ලෙක්ස්. ඒක නම් කරගන්න ප්‍රෝටියෝග්ලයිකෑන් සංකීර්ණය කියලා. ප්‍රෝටියෝග්ලයිකෑන් සංකීර්ණය. මම බෝඩ් එකේ ලියලා තියෙනවා ප්‍රෝටියෝග්ලයිකෑන් කියලා. බලා ගන්න පුළුවන් නේ, පේනවනේ. ප්‍රෝටියෝග්ලයිකෑන්. right. මෙතන මේ පොඩියට පෙන්ලා තියෙනවා ප්‍රෝටියෝග්ලයිකෑන් අණුවක ඇත්තම ස්වරූපය. හරි? අපිට එච්චර ඕනේ නැහැ බලන්න ඒකේ ප්‍රෝටියෝග්ලයිකෑන් වල පොලිසැකරයිඩ් අණුවක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තියෙනවා. කෝප්‍රෝටීන්, ප්‍රෝටීන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ පොලිසැකරයිඩ් වගේ එකතු වෙලයි මේ කම්ප්ලෙක්ස් එක හැදෙන්නේ. අපිට එච්චර විස්තර අධ්‍යයනය කරන්න නැහැ. ඊට පස්සේ ඉන්ටෙග්‍රින් කියන්නේ මොනවද? මේ නම් කරලා තියෙන්නේ මොනවද මේ? මේවා තමයි ප්ලාස්ම පටලයේ තියෙන මොකද? තීරයක් පටල ප්‍රෝටීන්. අර පටල දෙක හරහා යන ප්‍රෝටීන මේ තියෙන්නේ. හරි? ඒ පෙන්ලා තියෙන ප්‍රෝටීන්. එතකොට ඒ ප්‍රෝටීන වලට තමයි බහිස්සෛලීය පුරකේ වෙන මේ අලි හොඬයක් වගේ තියෙන්නේ. එකෙන් සම්බන්ධ වෙන්නේ. ඒ අලි හොඬේ නම් කරලා තියෙනවා ෆයිබ්‍රොනෙක්ටින් කියලා. නමුත් අපේ සිලබස් එකේ මෙයා ගැන නැහැ. ඒ නිසා අපි ආව අමතක කරමු. හරි? බලන්න මෙතන ලියලා ඇති මෙහෙම ගාව. collagen fibers මෙතන කියවන්නු ඉංග්‍රීසියෙන් තියෙන එක. collagen fibers are embedded in a web of proteoglycan complex. මොකද ඒකේ තේරුම? proteoglycan සංකීර්ණයෙන් මගින් සාදන ලද වෙබ් එකක්, ජාලයක්, මකුළු දැලක් වගේ. මකුළු දැලක් වගේ ජාලයක හරි collagen fibers embed වෙලා ගිලිලා තියෙනවා. right? ඒකයි තේරුම. මෙයා බලන්න. Proteoglycan complex consists of hundreds of proteoglycan molecules attached non-covalently to a single long polysaccharide molecules. මේ ඔක්කොම අපිට අවශ්‍ය නැති සම්බන්ධ තේරුම කියලා දෙන්න යන්නේ. non-covalently කියලා කියන්නේ සහ සංයුජ නොවන අන්දමට කියලා. අනිත් ඒවා සාමාන්‍ය විද්‍යාත්මක සාමාන්‍ය වචන. හරි? මේක තමයි විද්‍යාත්මක වචනයක් තියෙන්නේ. non-covalently සහ සංයුජ නොවන අන්දමින් කියන්නේ. මේ ගැනත් මම කියන්න යන්නේ නැහැ. අන්න යට ලියලා තියෙන හිම කතාව. කියවන්නකො the molecular composition and structure of the ECM vary from one cell type to another. තේනවද? ඒ කියන්නේ මේ සංයුතිය සහ ව්‍යුහය වෙනස් වෙනවා එක සෛල වර්ගයකින් තවත් සෛල වර්ගයකට. In this example, 3 different types of ECM molecules are present. මේ example එකේ different types තුනක molecules පෙන්ලා තියෙනවා ඔයගොල්ලන්ට. proteoglycans, collagens and
ෆයිබ්‍රොනෙක්ටින්ස්. මේකෙන් අපි සිලබස් එකේ තියෙන්නේ ප්‍රෝටියෝග්ලයිකෑන් සහ කොලජන්ස් ගැන විතරයි. අනිත් එක නෑ. රයිට්. මේ රූපෙම තමයි දරුවෝ ඔයගොල්ලෝ බලන්න. ඕගොල්ලෝ ප්ලාස්ම පටලය කියලා රූපයක් අපි තිබ්බේ. ඒකෙත් ඕගොල්ලන්ට මෙන්න මෙතන ඕගොල්ලන්ට බලන්න පේනවා හොඳටම මේ තියෙන්නේ. මේ මොකද්ද මේ? නිල් පාට බහිස්සයිලීය පුරකේ. ඒකම තමයි. ඒ නිසා හොඳ අදහසක් ගන්න පුළුවන් මේ දෙකම ඔයගොල්ලෝ බලන්න. ඒත් මේ කාලෙන් ඇලෙව්වනේ. දැන් මේක අලවන්න යන්න එපා. අලවන්න බෑනේ දැන්. ඒ නිසා ඔයාලා මම දැන් නම් කරපු රූපය ගලවලා එතනින් ඒක ගලවලා ගලවලා නෙමෙයි කපලා මේ ඒ කපලා අලවන්න. හරි. එතකොට මේ කපලා අලවන්න ඕනේ. හරි. එතකොට සම්පූර්ණ නම් කරලා කපලා අලවන්න. එතකොට මේ රූපේ දැක්කොත් කොහේ හරි මේක අනිවාර්යයෙන්ම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කෙලවරේ තියෙන එක මේක අවශ්‍ය නැහැ. මේක පාඩම් කරගන්නවත් මේ ප්‍රෝටියෝග්ලයිකන් කම්ප්ලෙක්ස් එකේ කිසිම විස්තරයක් අපිට අවශ්‍ය නැහැ. ඉතින් මේ ව්‍යුහේ එකපාරක් 2020 ගිය අවුරුද්දේ මේ 2020 අවුරුද්දේ වයම් පළාත් 12 ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දීලා මේකේ විස්තර ඇහුවා ව්‍යුහය මොකක්ද අඳුර ගන්න කියලා. හරි. මේක රිසෝස් බුක් වලවත් ගුරුවත් පොතේවත් කොහෙවත් මේ රූපේ නැහැ. මේක තියෙන්නේ කැම්බෙල් බුක් එකේ විතරයි. ඔයාලට මේක දුන්නේ මොකද මේ රූප දීලා විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන්. වාර විභාග වලත් ඇහුවා. රත්නාවලි බාලිකාවෙත් මේක දීලා නම් කරන්න ඇහුවා මොකද්ද මේ කොටස අඳුර ගන්න කියලා. ඒ නිසා ටර්ම් ටෙස්ට් වල මේක අහනවා දීලා මොකද්ද මේකේ කොටස් නම් කරන්න කියලා අහනවා. මෙයා මොනවද මේ කොළ පාට තන්තු මොනවද ඔක්කොම අහනවා. කොටස් නම් කරන්න පුරුදු වෙන්න. රයිට්. එහෙනම් අපි දැන් විස්තර ලියමු. ලියන්නකෝ. මාතෘකාව ලියවනේ. අලවන්න ඉඩ තියාගන්න. හරි. අලවනවා නම් අලවන්න නැත්නම් පස්සේ අලවන්න. කොහොම හරි කමන්නේ. රයිට් ලියන්න තරුවක් දාන්න. ග්ලයිකෝප්‍රෝටීන සහ සෛලය මගින්ම සංශ්ලේෂණය කර ශ්‍රාවය කරන මේ අර්ථ දැක්වීම ලියන්නේ බහිස්සෛලීය පුරකේ යනු කියන එකට. හරි. ග්ලයිකෝප්‍රෝටීන සහ සෛලය මගින්ම සංශ්ලේෂණය කර ශ්‍රාවය කරන වෙනත් කාබෝහයිඩ්‍රේට් අඩංගු අණු වලින් සෑදුණු කමාවක් දාන්න. සත්ව සෛලවල පෘෂ්ඨය මත පිහිටන ආරක්ෂක ස්තරය බහිස්සෛලීය පුරකේ නම් වේ. සත්ව සෛලවල පෘෂ්ඨය මත පිහිටන ආරක්ෂක ස්තරය බහිස්සෛලීය පුරකේ නම් වේ. උලකෙන් දරුවක් දාන්න. සත්ව සෛලවල සෛල බිත්ති නොමැති වුවද විස්තාරිත බහිස්සෛලීය පුරකයක් ඇත. විස්තාරිත. හරි. විස්තාරිත. සත්ව සෛලවල සෛල බිත්ති නොමැති වුවද විස්තාරිත බහිස්සෛලීය පුරකයක් ඇත. පුලකෙන් දරුවක් දාන්න. සත්ව සෛල බහිස්සෛලීය පුරකයේ ගිලී පවතී. සත්ව සෛල බහිස්සෛලීය පුරකයේ ගිලී පවතී. ඊළඟ තරුව. සෛල වර්ගයේ අණුව බහිස්සෛලීය පුරකයේ ව්‍යුහය හා සංයුතිය වෙනස් වේ. සෛල වර්ගයේ අණුව බහිස්සෛලීය පුරකයේ ව්‍යුහය හා සංයුතිය වෙනස් වේ. සෛල වර්ගයේ අණුව බහිස්සෛලීය පුරකයේ ව්‍යුහය හා සංයුතිය වෙනස් වේ. ඊළඟ තරුව. නමුත් පිහිටන ප්‍රධාන සංඝටක වන්නේ කියකමවත් දාන්න ඊළඟ රෝලේ අංක 1 ලියන්න. ග්ලයිකෝප්‍රෝටීන ලියන උදාහරණ කොලජන්.
දෙක ඊළඟ රෝලේ අංක 2 දැන් එක අංකයක ලියවනේ ග්ලයිකෝප්‍රෝටීන් උදාහරණ කොලජන් කියලා. ඊළඟ රෝලේ අංක 2 ලියන්න. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනත් අණු. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනත් අණු. ලියන උදාහරණය ප්‍රෝටියෝග්ලයිකෑන්. 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 right. උලක් අරින්න. තරවත් දාන්න ලියන්න. බොහෝ සත්ව සෛලවල බහිස්සෛලීය පුරකයේ පිහිටන සුලභතම ග්ලයිකෝප්‍රෝටීනය කොලජන් වේ. බොහෝ සත්ව සෛලවල බහිස්සෛලීය පුරකයේ පිහිටන සුලභතම ග්ලයිකෝප්‍රෝටීනය කොලජන් වේ. මේකේ බොහෝ කියන වචනය අන්ඩර්ලයින් කරන්න. බොහෝ සත්ව සෛලවල බහිස්සෛලීය පුරකයේ පිහිටන සුලභම ග්ලයිකෝප්‍රෝටීනය කොලජන් වේ. ඊළඟ තරුව කොලජන් මගින් සෛලයට පිටතින් ශක්තිමත් තන්තු සාදයි. කොලජන් මගින් සෛලයට පිටතින් ශක්තිමත් තන්තු සාදයි. ඊළඟ තරුව ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද වියනවා කියලා කියන්නේ වියන ලද ජාලයක ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක කොලජන් තන්තු ගිලී පවතී. ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක කොලජන් තන්තු ගිලී පවතී. වරන් අස්ස ලියා ගන්න මෙහෙම. වරන් අස්ස ලියා ගන්න. කොලජන් විසින් බහිස්සෛලීය පුරකයට ශක්තිය හා සුනම්‍යතාවය ගෙන දෙයි. කොලජන් විසින් බහිස්සෛලීය පුරකයට ශක්තිය හා සුනම්‍යතාවය ගෙන දෙයි. උලකෙන් තරවද්දාන් උලක් අරින්න තරවද්දාන් ලියන්න. ප්‍රෝටියෝග්ලයිකෑන් ශ්‍රාවය කරනුයේ සෛලයේ විසින්මයි. ප්‍රෝටියෝග්ලයිකෑන් ශ්‍රාවය කරනුයේ සෛලයේ විසින්මයි. ප්‍රෝටියෝග්ලයිකෑන් ශ්‍රාවය කරනුයේ සෛලයේ විසින්මයි. හරි. කලින් අලවන්නට තිබ්බේ නැත්නම් දැන් අලවන්න තියාගන්න. මාත්‍රකාව ලියන්න කෘත්‍ය කාර්යයෙන් බලමු. දැන් ඔයාලට මතකද මං කිව්වා මේකේ සෛලීය සැකිල්ල. හරි. එයා බහිස්සෛලීය පුරකයට සම්බන්ධ වෙනවා. ඒ අනුව එහෙම සම්බන්ධ වෙලා දැන් සෛලයට පිටතින් එන සංඥා තියෙනවනේ. ඒ සංඥා ප්ලාස්ම පටලයේ හරහා සෛලය ඇස්සට මෙහෙම ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ වගේම සෛලය ඇතුළේ තියෙන සංඥා තියෙනවනේ. සෛලයේ ඇතුළේ තියෙන සංඥා මේක හරහා එළියට ට්‍රාන්ස්ෆර් කරනවා. දෙපැත්තට සංඥා හුවමාරු කරනවා. හරි. එතකොට ඒ සංඥාව එතනින් වෙන සෛලයකට යනවා. ඒ වගේම සංඥාව මේ සෛලයට එනවා. ඔහොම සෛල අතර සංඥා හුවමාරු කරන්න බහිස්සෛලීය පුරකේ දායක වෙනවා. හරි. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවනේ සත්ව සෛලවල බිත්තියක් නැහැ කියලා. දැන් ප්ලාස්ම පටලයට පිටින් ශාක සෛල බිත්තියක් තියෙනවා. ඒ නිසා ශාක සෛල ආරක්ෂා කරන්න බිත්තියට පුළුවන්. සත්ව සෛලවල ප්ලාස්ම පටලයට පිටින් කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ නිසා තමයි බහිස්සෛලීය පුරකයේ පිහිටනවා. ඒ මගින් ප්ලාස්ම පටලයට පුංචි ආරක්ෂාවක් හම්බ වෙනවා. කියන පළවෙනි කාර්යය. කියන්නේ සෛලීය සැකිල්ල හා බහිස්සෛලීය පුරකයේ සම්බන්ධ කිරීම. සෛලීය සැකිල්ල හා බහිස්සෛලීය පුරකය සම්බන්ධ කිරීම. අංක 2 දෙවෙනි කාර්යය ලියන්න. සෛලවල පෘෂ්ඨය මත ආරක්ෂක ස්තරයක් සෑදීම. සෛලවල පෘෂ්ඨය මත ආරක්ෂක ස්තරයක් සෑදීම. අංක 3 තුන්වෙනි කාර්යය. යාන්ත්‍රික හා රසායනික සංඥා ගෙන යාමට සහභාගී වීමෙන්
යාන්ත්‍රික හා රසායනික සංඥා ගෙන යාමට සහභාගී වීමෙන් සෛලවල චර්යාවන්ට බලපෑම් ඇති කිරීම. යාන්ත්‍රික හා රසායනික සංඥා ගෙන යාමට සහභාගී වීමෙන් සෛලවල චර්යාවන්ට බලපෑම් ඇති කිරීම. චර්යාවන්ට බලපෑම් ඇති කිරීම. හරි. එහෙනම් අපි වයිසලි පුරකේ ඉවරයි. හරි ඊළඟට කතා කරන්නේ සෛල සංදි ගැන. මොනවද සෛල සංදි? හරි මාතෘකාව ලියා ගන්නකො. සෛල සංදි. සෛල සංදි. දැන් මේමයි. සෛල සංදි සෙල් ජන්ක්ෂන්ස්. දැන් සෛල සංදි කියන්නේ මේ සෛලවල යාබද සෛලවල ප්ලාස්ම පටල එකිනෙක කනෙක්ට් කරන ව්‍යුහ. ආසන්නයේ තියෙනවා නම් සෛල දෙකක් ඒ දෙන්නගේ ප්ලාස්ම පටල කිසියම් විදියකින් සම්බන්ධ කරනවා නම් ආන් එයා සෛල සංදියක්. එතකොට මේ සෛල සංදි වර්ග කීපයක් තියෙනවා. හරි කතා කරමු ඒ ගැන. එමය. සත්ත්ව සෛලයක දකින්න පුළුවන් දරුවෝ වර්ග තුනක් තියෙන සංදි. එක තද සංදි. ඊළඟට සන්නිවේදන සංදි. තුන ඩෙස්මොසෝම. ඔයගොල්ලන්ගේ තව නම් කීපයක් කියනවා. ඩෙස්මොසෝම් වලට තව නමක් කියනවා නැංගුරම් සංදි කියලා. මේකට තව නමක් කියනවා හිදැස් සංදි කියලා. එතකොට මේ සංදි වර්ග තුනෙන්ම කරන්නේ යාබද සෛල එකිනෙක සම්බන්ධ කරනවා. ඒ අතර පණිවිඩ අරන් යනවා, සංඥා අරන් යනවා, ද්‍රව්‍ය හුවමාරු කරනවා, වැඩ ගොඩක් කරනවා. හරි. ලියන්න ඕන සෛල සංදි. හරි තරවත් දාන්න ලියන්න. යාබද සෛලවල අර්ධක්‍යිප කියන්නේ සෛල සංදි යනු. යාබද සෛලවල ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ සෛල සංදි නම් වේ. යාබද සෛලවල ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ සෛල සංදි නම් වේ. ඊළඟ තරුව ලියන්න. මෙම සංදි මගින් කමාවක් දාන්න ඍජු භෞතික සම්බන්ධතා සහිත ප්‍රදේශ හරහා කමාවක් දාන්න සෛලාතර සංනිවේදනය හා අන්තර්ක්‍රියා පවත්වා ගනි. සෛලාතර සංනිවේදනය හා අන්තර්ක්‍රියා පවත්වා ගනි. මොකක්ද ඒ වාක්‍යයේ තේරුම? මේ සංදි මගින් ඍජු භෞතික සම්බන්ධතා සහිත ප්‍රදේශ හරහා. ඒ කියන්නේ දැන් මෙහෙම එක සෛලයක් තියෙනවා. හරිද? තව සෛලයක් මෙතන තියෙනවා. දැන් මේ සෛලයේ කිසියම් කිමිකල් එකක් ස්‍රාවය කරලා දානවා. ඊට පස්සේ කිමිකල් එක ඒ කිමිකල් එක ගමන් කරනවා මේ සෛලයට. ගිහිල්ලා මෙතනින් යනවා ඇතුළට. මේකට යනවා. මෙතන තිබ්බ කිමිකල් එක එළියට ගියා ඇතුළට ගියා. දැන් මේ සෛලයේ පණිවිඩය කිමිකල් එක මගින් මේකට අරන් යනවා. එතකොට මේ අවස්ථාවේ දරුවෝ මේ සෛල දෙක භෞතිකව සම්බන්ධ වෙන්නේ නැහැ. ඍජුව භෞතිකව සම්බන්ධ වෙන්නේ නැහැ. ෆිසිකලි කන්ටැක්ට් වෙන්නේ නැහැ. ඈතින් තියෙන no contact. හරි? එතකොට මෙතනදී එහෙම නැහැ. මොකද කියන්නේ? සෛල
ඍජු භෞතික සම්බන්ධතා සහිත ප්‍රදේශ හරහා මෙතනදී සෛල දෙක මෙන්න මෙහෙම ඍජුව සම්බන්ධ වෙනවා. භෞතිකව සම්බන්ධ වෙනවා. ඒ ප්‍රදේශ හරහායි sannivedanaya කරන්නේ ඒගොල්ලෝ ඉන්ටරැක්ෂන්ස් අන්තර්ක්‍රියා පවත්ව ගන්නෙ මෙන්න මේ වගේ ඍජු භෞතික සම්බන්ධයක් සම. දැන් මේ තුනම ගත්තොත් මේ තුනම තියෙන්නේ සත්ව සෛලවල. හරි. ඉතින් සත්ව සෛල කි මං කියවේ ගොඩක් ඈතින් ඉන්නේ කියලා. එක සෛලයක් මෙතන නම් අනෙක් එක මෙතන. එතකොට කොහොමද ඍජු භෞතික සම්බන්ධතා පවත්ව ගන්නේ? හොඳ ප්‍රශ්නයක්. දැන් ඈතින් හිටියට කිසියම් තැනක මෙන්න මෙහෙම සංදියක් තියෙනවා නම් එතනදී සත්ව සෛල දෙක එකට භෞතිකව සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම. දැන් ඈතින් හිටියට අපි හිතුව මෙහෙම කියලා. මේකෙදි මෙන්න සම්බන්ධ වෙනවා. මේ පැත්තේ තියෙන සෛලය ඒක කොහොම සම්බන්ධ වෙනවා. ওই විදිහට. ඔච්චර කොහොම කැත නෑ මං ඇන්ද වගේ. හරි දෙන්න භෞතිකව සම්බන්ධ වෙනවා. ඒ ප්‍රදේශ හරහා තමයි මේ පණවිඩ හුවමාරුව සංඥා හුවමාරුව ද්‍රව්‍ය හුවමාරුව ඔක්කොම කරන්නේ. ඒතර මේ ප්‍රදේශවල තමයි මම ඔය කියන සංදි පිටා. හරි? හරි. ලියන්න එනවා. ලියන්නකෝ. ලියන්න සංදිවල පොදු කෘත්‍ය. සංදිවල පොදු කෘත්‍ය. ලියන්න. යාබද සෛලවල අභ්‍යන්තර රසායනික පරිසර සම්බන්ධ කිරීම. සංදිවල පොදු කෘත්‍ය. ඒ කියන්නේ මේ සංදි තුනේම පොදු කාර්යය. මේ ඔක්කොගේම සංදි වල පොදු කාර්ය කියන්නේ. ලියන්නකෝ. පොදු කෘත්‍ය ලියන්න. යාබද සෛලවල අභ්‍යන්තර රසායනික පරිසර සම්බන්ධ කිරීම. අභ්‍යන්තර රසායනික පරිසර සම්බන්ධ කිරීම. ඊළඟ තරුව. සත්ව සෛලයක සෛල සංදි ආකාර තුනක් ඇත. සත්ව සෛලයක සෛල සංදි ආකාර තුනක් ඇත. හරි. එහෙනම් වීඩියෝ එක නවත්තලා මේ තුන ලියා ගන්නකො. මේක ලියන්න එපා ඈ. මේ වදින්නත් එපා. ඔකුලම ලියා ගන්නකො. හරි. ඉවරයි. එහෙනම් මේකෙන් පළවෙනි මාතෘකාව ගමු. තද සංදි, tight junctions. මම මේ දෙක මකන්න. නමේ හැටියට මෙයාහෙන් තද පොරක්. එහෙමද? තද සංදි. tight junction. හරි? මේමයි. මේකෙදි වෙන්නේ දරෝ ප්‍රෝටීන මගින් යාබදව තියෙන සෛලවල හරි සෛලවල බිත්ති එකිනෙකට අල්ලලා ඇදලා බැඳලා තියාගන්න. බිත්ති නෙමෙයි සෝරි ප්ලාස්ම පටල බැඳලා තියාගන්න. මේ බලන්න. දැන් මෙන්න ඉන්නවා සත්ව සෛලයක්. මේ හැඩේ තියෙන. මෙන්න ඉන්නවා යාබදව ළඟින් ඉන්නවා තවත් සත්ව සෛලයක්. හරිද? දැන් වෙන්නේ මේකයි. මේ දෙන්නාගේ පොඩි ગેප් එකක් තියෙනවනේ මැද. ඒතර මේ ગેප් එකේ කවුද ඉන්නේ? මේ ગેප් එකේ ඉන්නවා බහිස් සෛලීය පුරකය. හරි ඉන්නවා. ඊට පස්සේ අද සංදිය කරන්නේ මේ දෙකම පොඩ්ඩක් මේක මෙහාට යනවා මේක පොඩ්ඩක් මෙහාට එනවා. අන්න සම්බන්ධ වුණා භෞතිකව. ඔයාලට මේක මේ සියුම්ව පේන්නේ නැත්තම් මම පොඩ්ඩක් zoom කරලා ගන්නම්. මෙතන බලන්න. දැන් මේ එක තැනක්වත් භෞතිකව සම්බන්ධ වෙලා නැහෙනේ. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් මෙහෙම මෙහාට ලං වෙනවා. මෙහාට පොඩ්ඩක් මෙහෙම ලං වෙනවා. මෙතනිනුත් මෙහෙම මෙහාට පොඩ්ඩක් ලං වෙනවා. මෙහෙම මෙහාට පොඩ්ඩක් ලං වෙනවා. මෙතනිනුත් එහෙමයි. මෙහෙම මෙහාට ලං වෙනවා. මෙහාට ලං වෙනවා. මෙතනිනුත් එහෙමයි. මෙහෙම ලං වෙනවා. එහෙම ලං වෙනවා. ඉතින් මේ විදිහට මේ පැනල් ලියවෙන්නේ. එතකොට ලියලා තියෙක මැකෙනවා. පේනව නේද?
දැන් මෙන්න මේ ස්ථානවල වෙනවනේ ඍජු භෞතික සම්බන්ධතා සහිත ප්‍රදේශ හරහා මේ සෛල දෙකේ ප්ලාස්ම පටල එකට සම්බන්ධ වෙනවා. right. දැන් කවුද ඔය සෛල දෙකේ ප්ලාස්ම පටල මෙකට සම්බන්ධ කරන්නේ කවුද? ප්‍රශ්නයක් තියෙනවනේ. කවුද වැඩේ කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි. මේ ප්‍රෝටීනයක් විශිෂ්ට ප්‍රෝටීනයක් ඉන්නවා. එයාගේ නම අපේ සිලබස් එකේ කියන්නේ. ඒ ප්‍රෝටීනය මෙහෙන් සහ මෙහෙන් දෙපැත්තෙන් මෙහෙම සම්බන්ධ වෙලා හරි මේ විදිහට ඒ ප්‍රෝටීන දෙපැත්තෙන්ම සම්බන්ධ වෙලා මේ සෛල දෙකට බැඳලා තදින් බැඳලා තියාගන්නවා. දැන් මෙහෙම ඇන්දට මේක දැන් මේ සෛල දෙක ත්‍රිමාණම හිතුවොත් හරි ත්‍රිමාණම හිතුවොත් මේ විදිහට නේ තියෙන්නේ. මෙන්න එක සෛලයක ප්ලාස්ම පටලේ අම්ම කුලකින් ගන්නම්කෝ. මෙන්න එක සෛලයක ප්ලාස්ම පටලය. මෙන්න අනෙක් සෛලයේ ප්ලාස්ම පටලය. දැන් මේ දෙක මෙහෙම ලාවට ගෑවිලානේ තියෙන්නේ. ලාවට එහෙම ඇතිනේ තියෙන්නේ. එතකොට මෙතනින් බැඳෙනවා, මෙතනින් බැඳෙනවා, මෙතනින් දිගට තැන් වලින් මෙහෙම ප්‍රෝටීන් මගින් බැඳෙනවා. දැන් ඔයාලට පෙන්වුවේ මේ පැත්තෙන් පේන මේ දාරය දිගි. හරිද? මේක දිගට මෙහෙම බැඳෙනවා. මෙහෙම විතරක් නෙමෙයි. මේ පැත්තෙනුත් බැඳෙනවා. මෙහෙනුත් බැඳෙනවා. මෙහෙනුත් බැඳෙනවා. මේ හැම තැනකින්ම තැන් වලින් දිගට සම්බන්ධ වෙනවා. ඔහොම තමයි මේක වෙන්නේ. ඔහොම කිව්වටත් වඩා හොඳට තේරෙනවා. අපි ලස්සන රූපයක් බලමු. ඔයගොල්ලන්ගේ රූපකෝලයේ පිටුවංක 5 මේ උඩම තියෙන සෙට් එක. අපි තාම කපලා ලිව්වේ නැහැ. හරි? මේ උඩම තියෙන ටික. ටයිට් ජන්ක්ෂන්. මෙන්න මේක ගන්න දරුවෝ. සමහරට ඔයගොල්ලන්ගේ කපලා ඉවර නම් මේක චූටි පටි කෑල්ලක් වශයෙන් ඇති අපි බලමු. මෙන්න මේක. ටයිට් ජන්ක්ෂන් මේක නම් කරගන්න තද සංදිය කියලා. හරි? මේ බලන්න රෝස පාටින් පෙන්ලා තියෙනවා මේ අතු පාටින් වගේ ප්ලාස්ම පටල දෙක. මේ යාබද සෛලවල ප්ලාස්ම පටල දෙක. ඒ දෙක සම්බන්ධ වෙනවා මෙන්න මේ තැන් වලින්. හැබැයි එතනින් විතරක් නෙවෙයි බලන්න මේක දිගටම සන්තතිකව එක දිගටම මේ විශිෂ්ට ප්‍රෝටීන් මගින් මේක සම්බන්ධ කරනවා. පේනවනේ සම්බන්ධ කරන හැටි. රයිට්. එහෙනම් ඔයාලා දැන් මේක නම් කරගන්න මෙන්න මේ විදිහට. ප්ලාස්මා මෙම්බ්‍රේන් නම් කරන්න ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. ඊට පස්සේ ටයිට් ජන්ක්ෂන් ප්‍රෝටීන්ස් එක නම් කරගන්න විශිෂ්ට ප්‍රෝටීන කියලා. විශිෂ්ට ප්‍රෝටීන කියලා. දැන් ඕගොල්ලෝ එකව නම් කරන්න එපා. මම ඕගොල්ලන්ට කියන්න පුළුවන් සිලබස් එකේ තියෙන විදිහට. මේ ඉංග්‍රීසි එකේ එහෙම පරිවර්තනය නේ මම ඕගොල්ලන්ට කියන්නේ. මේක පරිවර්තනය ගන්න එපා. හරිද? මේක පරිවර්තනය කරොත් වෙන වෙන වචන තමයි එන්නේ. නමුත් සම්පත් පොතේ තියෙන සිලබස් එකේ තියෙන ක්‍රමයටයි පාඩම් කරන්න ඕනේ. ඒ නිසා ටයිට් ජන්ක්ෂන් ප්‍රෝටීන් නම් කරගන්න විශිෂ්ට ප්‍රෝටීන කියලා. විශිෂ්ට ප්‍රෝටීන. ඊට පස්සේ එක්ස්ට්‍රා සෙලුලර් ස්පේස් නම් කරගන්න බහිස්සෛලීය අවකාශය. නැත්නම් බහිස්සෛලීය අවකාශය. බහිස්සෛලීය අවකාශය එක්ස්ට්‍රා සෙලුලර් ස්පේස් නේ. ඔක අවකාශය. ඔය අවකාශය කවුද ඉන්නේ? බහිස්සෛලීය පුරකය පීඩනවා. හරි? එක්ස්ට්‍රා සෙලුලර් ස්පේස් නැත්නම් බහිස්සෛලීය අවකාශය. හරි. එතකොට මේක එක දිගටම සෛල සම්බන්ධ කරමු දරුවෝ. සෛල ප්ලාස්ම පටල දෙක එක දිගට සම්බන්ධ කරමු. හරි? ලියන්න. මාතෘකාව තද සංදි. මේ රූපය අලවන්න. මේ ටයිට් ජන්ක්ෂන් එක අලවන්න. මේ තුනම නෙවෙයි තුනම නෙවෙයි මෙයා විතරක් අලවන්න. හරි. ලියන්න. ලියන්න. සෛලයේ වටා සන්තතිකව මුද්‍රා සාධන සෛලයේ වටා සන්තතිකව මේ සන්තතිකව කියලා කියන්නේ කන්ටිනියස්ලි කියන එක. කන්ටිනියස් එක දිගට වටේටම සෛලයේ වටා සන්තතිකව මුද්‍රා සාධන. මුද්‍රා කියන්නේ සීල් කරනවා කියන්නේ. මුද්‍රා සාධන සෛලයේ වටා සන්තතිකව මුද්‍රා සාධන කමා විශිෂ්ට ප්‍රෝටීන මගින්
විශිෂ්ට ප්‍රෝටීන මගින් යාබද සෛලවල විශිෂ්ට ප්‍රෝටීන මගින් යාබද සෛලවල ප්ලාස්ම පටල තදින් සම්බන්ධ කරන සංදි විශිෂ්ට ප්‍රෝටීන මගින් යාබද සෛලවල ප්ලාස්ම පටල තදින් සම්බන්ධ කරන සංදි තද සංදි නම් වේ. තද සංදි නම් වේ. එපාරක් කියන්නම්. සෛලේ වටා සන්තතික මුද්‍රා සාධන කමා විශිෂ්ට ප්‍රෝටීන මගින් යාබද සෛලවල ප්ලාස්ම පටල තදින් සම්බන්ධ කරන සංදි තද සංදි නම් වේ. තරොද්දාන් ලියන්න. පිහිටන ස්ථාන. පිහිටන ස්ථාන. 1. මේ සෛලය මේ සංදි වර්ගය පිහිටන ස්ථානයේ වෙන්නේ දරු අපේ හැමේ තියෙන මේ අපිච්ඡදය. එපිතීලියල් ටිෂූ එක. ඔයගොල්ලෝ දන්නවද මොකක්ද ඒකේ නම කියලා? මේ අපේ සමේ තියෙන අපිච්ඡදේ නම මොකද්ද? ස්තරීභූත ශල්කමය. ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වෑමෝස් එපිතීලියම්. හරි? එතකොට අපේ සමේ තියෙන්නේ ස්තරීභූත ශල්කමය අපිච්ඡදය. ඒ මෙච්චර විස්තර මෙතෙන්ට ඕනේ. ඒ අපිච්ඡද කරන්නේ පස්වෙනි පාඩමේ. නිකවර මම කිව්වේ අපේ මේ සමේ තියෙන අපිච්ඡදේ මොකද්ද? මේ ස්තරීභූත ශල්කමය. ඒ කියන්නේ මේ අපේ හැමේ උඩ මේ අපිට පේන හැමතැනම තියෙන්නේ අපිච්ඡදයක්. එතකොට දැන් මේ සංදි තියෙනවා මේ සෛලවල. ඒ නිසා දරුවෝ දැන් අපි වතුර නානවා සහ වතුර වැටෙනවනේ. වතුර නොඑක් ද්‍රව්‍ය හැමට වැටෙනවා. හැබැයි ඒ වැටෙන ද්‍රව්‍ය සෛල අතරින් කාන්දු වෙලා පහළට යන්න දෙන්නේ නැහැ. තේරුණාද? සෛල අතරින් කාන්දු වෙලා මේක පල්ලෙහාට ගිහිල්ලා ඇඟ අස්සට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ අවකාශ තුලින් ද්‍රව්‍ය ලීක් වීම කාන්දු වීම වළක්වනවා. මෙයයි කාර්යය එක. හරි. ලියන්න පිටින ස්ථාන ලියන්න 1. සමේ අපිච්ඡදේ සෛලවල. සමේ අපිච්ඡදේ සෛල කියලා ලියන්න එපා. ලියනවා එහෙම සමේ අපිච්ඡදේ ඒ ඇති. සමේ අපිච්ඡදේ. ලියන්න කෘත්‍ය ලියන්න. 1. අන්තර් සෛලීය අවකාශ තුලින් බහිස්සෛලීය තරලයේ කාන්දු වීම වැළැක්වීම. අන්තර් සෛලීය අවකාශ තුලින් බහිස්සෛලීය තරලය කාන්දු වීම වැළැක්වීම. අන්තර් සෛලීය අවකාශ තුලින් බහිස්සෛලීය තරලය කාන්දු වීම වැළැක්වීම. ඒක තේරෙන්නේ නැහැ නම කිව්වට. මෙයා ගන්නකො. අන්තර් සෛලීය අවකාශ කියන්නේ මේ සෛල අතර තියෙන අවකාශ. මේ තියෙන ස්පේස්. බහිස්සෛලීය තරල කියලා කියන්නේ මේ උඩින් වැටෙන වතුර වගේ දේවල්. ඒ වගේ දේවල් මේක අස්සෙන් කාන්දු වෙන්න දෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අපි ලියාගමු. එහෙමයි. මේ පැහැදිලි කිරීම විභාගයට ඕනේ නැහැ. විභාගයට ලියන්න එපා. මම කියන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ තේරුම් ගැනීම පහසු වෙනුවෙන්. කියනකො උදාහරණ. මේ කෘත්‍ය පැහැදිලි කරමු. ලියන්න. සමේ අපිච්ඡදේ සෛල අතර ඇති සංදි නිසා සමේ අපිච්ඡදේ සෛල අතර ඇති තද සංදි නිසා සමේ අපිච්ඡදේ සෛල අතර ඇති තද සංදි නිසා මිනිස් දේහය ජල රෝධක වීම සංදි නිසා මිනිස් දේහය ජල රෝධක වී ඇත. ජල රෝධක ඉංග්‍රීසියෙන් කියනවා water tight කියලා. water tight වෙලා තියෙනවා. ජල රෝධක වෙලා තියෙනවා. හරි? ජල රෝධක වී ඇත. ඒකනු ලියන්න. අපිච්ඡද සෛල ස්තරයේ හරහා ජලය ගමන් කිරීමට තද සංදි බාධකයක්සේ ක්‍රියා කරයි. අපිච්ඡද සෛල ස්තරයේ හරහා ජලය ගමන් කිරීමට තද සංදි බාධකයක්සේ ක්‍රියා කරයි. right. ඒකාරයි. මේ සංදිවල පාඩම් කරන්න ඕන දේ තමයි මොනවද දන්නවද? සංදිවල පොදු අර්ථ දැක්වීම. පොදු කාර්යය. ඊළඟට එක එක සංදි වර්ගයේ අර්ථ දැක්වීමයි කාර්යයයි පිහිටීමයි. මොකද්ද? අර්ථ දැක්වීමයි කාර්යයයි පිහිටීමයි. ඒ ටික පාඩම් කරා නම් ඇති. ඊට අමතරව රූපයක් දැක්කහම
මේක මොන සංදියක්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න. ඒකේ රූප දිහා බලලා බලලම පුරුදු වෙන්න. හරි. ඊට අමතරව තියෙන්නේ අර්ථ දැක්වීමයි කාර්යයයි පීඨන ස්ථානයයි. ඒ තුන හැම සංදියකටම පාඩම් කරගන්න. එහෙනම් මේක ඉවරයි. ඊළඟ මාතෘකාව. මොකද්ද? ලියගන්න හිදස් සංදි නොහොත් sannivedana සංදි. sannivedana සංදි. නොහොත් හිදස් සංදි. හරි. හරි. මේ යන්නකෝ. ඔන්න ඕගොල්ලන්ව ඔයාව හිර කරනවා කොන්ක්‍රීට් වලින් හදපු කියන්නේ බිත්ති හතරම බැඳලා උඩ වහලා යට වහලා ඝනකාභ හැඩති කාමරයක හිර කරනවා. හරි? මෙහෙම. මෙන්න මේ කාමරේ මේක ඝනකාභ හැඩති කාමරයක්. ඝනකයක් හරි ඝනකාභයක් හරි ඕන එකක් කොහොම හරි පැති 6ක් තියෙන ඝනකාභයක. ඒ පැති 6ම සම්පූර්ණයෙන් වහලා තියෙන කාමරයක ඔයාව හිර කරනවා. ඊට පස්සේ ඒ ළඟම තියෙන තවත් කාමර ඒ වගේම කාමරයක ඔයාගේ යාළුවව හිර කරනවා. දැන් මේකේ ඉන්න ඔයාගේ යාළුවා. හරි? දැන් ඔයා දන්නවා එහා කාමරේ යාළුවා ඉන්නවා කියලා. දැන් ඔයා කතා කරාට හූ කිව්වට කෑ ගැහුවට යාළුවට ඇහෙන්නේ නැහැ. යාළුවා කතා කරාට කිසිම දෙයක් ඔයාට ඇහෙන්නේ නැහැ. ඔයාලම කෑම තියෙනවා. ඔයාලඟ නැති කෑම යාළුවා ළඟ තියෙනවා. දැන් ඔයාට ඔයාගේ කෑම යාළුවාට දෙන්න ඕනේ. යාළුවාටත් ඕනේ ඔයත් එක්ක කතා කරන්න සංනිවේදනය කරන්න ඕනේ. ඒ වගේම යාළුවාගේ කෑම ඔයාට දෙන්න ඕනේ. දෙන්නට කෑම මාරු කරගන්න ඕනේ. මොකද්ද කරන්නේ? ඔයා මෙහෙම වැඩක් කරනවා. ඔයා හරි යකඩ බටයක්. බටයක් කියන්නේ මැද හිලක් තියෙන ලොකු බටයක්. ඒ තමයි ස්ලෝම් බට කියලා. ඔය PVC පයිප් ඒ වගේ බටයක් අරගෙන හරි මේ බිත්තියේ හිලක් හදනවා. මේ බිත්තියේ හිලක් හදලා එහා බිත්තියේත් හිලක් හදලා ඒ හිල් දෙක ඇතුලෙන් ඔයාගේ මේ බටේ මෙහෙම දානවා. මෙන්න මේ විදිහට. හරි. දැන් මේ බහිස්සෛලීය අවකාශයේ හරහා බහිස්සෛලීයලු මේ මොකද්ද මේ ඝනකාභ දෙක අතර අවකාශය හරහා ඔයා බටේ දැම්මා. දැන් මේක ලොකු හිලක් හරහා බටේ දාලා තියෙන්නේ. දැන් ඔයාට යාළුවව පේනවා එහෙම. හලෝ කොහමද? ඉන්නවද? පේනවා. කතා කරන්න පුළුවන්. ඇහෙනවා. පේනවා. හරි. ඔයාට කෑමක් දෙන්න ඕන නම් බටේට දැම්මා. ගණ්ඩ ඔන්න එව්වා කියලා. යාළුවට දෙන්න ඕන නම් යාළුවා එහෙන් දානවා. ඔයා ගණ්ඩ කියලා එහෙන් දානවා. එහෙන් මෙහාට මෙහෙන් එහාට. ඔන්න කෑම මාරු කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. සද්ද ඇහෙනවා. ඉතින් කොහොමද කියලා අහන්න පුළුවන්. හරි? මේ විදිහට ඕගොල්ලෝ අතර sannivedanayට සහ ඕගොල්ලෝ අතර ආහාර ද්‍රව්‍ය කෑම ද්‍රව්‍ය හුවමාරුවට ඕගොල්ලෝ බටයක් හදා ගන්නවා. හරි? මෙන්න මේ බටේ වගේ තමයි දරුවෝ. මොකක්ද දන්නවද? sannivedana සංදිය. එතකොට මම මේ කියපු ඝනකාභ කවුද? ඒ තමයි සෛල. යාවද සත්ව සෛල දෙකක්. ඒ දෙක අතර sannivedanayට මෙන්න මේ බටික දා ගන්නවා වගේ තමයි sannivedana සංදිය දාගන්නේ. එතකොට ඔයා මේ පැත්තෙන් බලන ඔයාට හරි? ඔය පැත්තෙන් මෙහෙම ඇහැතිය බලනවා. ඒ කියන්නේ ඔයා මෙහෙම බලන්නේ. ඔයාට පේන්නේ මෙහෙම බිත්තියක් තියෙනවා. ඒ බිත්තිය මැද එහෙම හිලක් පේනවා. ඒ හිල හැදිලා තියෙන බටේ බටයකින්. හරි? සෛලවල නම් මේ sannivedana සංදිය කියන හිල වටේ තියෙන ස්ලෝම් බටයක් නෙවෙයි ප්‍රෝටීන් තියෙන. හරි? ප්‍රෝටීන් වලින් හදිච්ච හිස් කුහරයක්. හරි ලියන්නකෝ. හිදස් සංදි නොහොත් sannivedana සංදි. right. අපි මේකත් අපි බලමු. රූපකොලේ ගන්න. මේ රූපකොලේ අංක 2 ගැප් ජන්ක්ෂන්. මෙන්න මේක. මෙන්න මෙයා ගන්න. මෙන්න මේක තමයි මොනවද? මම ඔය කියන හිදස් සංදි නොහොත් sannivedana සංදි. ගැප් ජන්ක්ෂන් නම් කරගන්න හිදස් සංදි වල ඉරක් sannivedana සංදි. කොටස් නම් කරමු.
ප්ලාස්මා මෙම්බ්‍රේන් කියන්නේ ප්ලාස්මා පටලය. මෙම්බ්‍රේන් චැනල්ස් නම් කරගන්න පටල ප්‍රෝටීන වලින් ආවරණය වූ සිදුරු. මොනවද? පටල ප්‍රෝටීන වලින් ආවරණය වූ සිදුරු. ඉඩ මදි නම් මේ කපල ඇලෙව්වට පස්සේ නම් කරගන්න පුළුවන් පොතේ. මොනවද? පටල ප්‍රෝටීන වලින් ආවරණය වූ සිදුරු. පේන මලක් වගේ තියෙන්නේ. ඒ අර ප්‍රෝටීන වටේ තියෙනවා, මැදෙන් හිල තියෙනවා. හිතා ගන්න පුළුවන් නේ. හරි ලියන්න. තියන්න. හිදස් සංදි යනු අලවන්න ඉඳ තියාගන්න. මාතෘකාව ලියලා අලවන්න ඉඳ තියාගන්න. ලියන්න. හිදස් සංදි යනු එක් සෛලයක සිට යාබද සෛලයට සෛලප්ලාස්මීය නාලිකා සාධන සංදි වේ. හිදස් සංදි යනු එක් සෛලයක සිට යාබද සෛලයට සෛලප්ලාස්මීය නාලිකා සාධන සංදි වේ. එක් සෛලයක සිට යාබද සෛලයට සෛලප්ලාස්මීය නාලිකා සාධන සංදි වේ. right ඊළඟ තරුව ලියා ගන්න. විශේෂ පටල ප්‍රෝටීන වලින් ආවරණය වූ සිදුරු හිදැස් සංදිවල පවති. විශේෂ පටල ප්‍රෝටීන වලින් ආවරණය වූ සිදුරු හිදැස් සංදිවල පවති. ඊළඟ තරුව එම සිදුරු හරහා ඊළඟ රූලේ අංක 1 දාලා ලියා ගන්න. 1 අයන එම සිදුරු හරහා කියලා ක්‍රමාවක් දාන්න. ඊළඟ රූලේ අංක 1 අයන. අංක 2 සීනි. අංක 3 ඇමයිනෝ අම්ල ගමන් කරයි. එම සිදුරු හරහා අයන සීනි ඇමයිනෝ අම්ල ගමන් කරයි. හරි. ඊට පස්සේ රුලක් අරින්න ලියන්න පිහිටීම කියලා. පිහිටීම. දරුවෝ මේ ජාලේ සංදි පිහිටන්නේ ඊතා වේගයෙන්. හරිද? අධික වේගයෙන් ද්‍රව්‍ය සහ සංඥා හෝමාරු කරන්න අවශ්‍ය තැන්වල. ඒ කියන්නේ ඊටාම් වැදගත් සහ වේගයෙන් පරිවෘත්තීය ක්‍රියාවල සිද්ධ වෙන වේගයෙන් ද්‍රව්‍ය හෝමාරු කරන්න අවශ්‍ය තැන්වල. එහෙම එක තැනක් තමයි අපේ හાર્ට් එක. අනිත් තැන තමයි ළමේ ගර්භාෂයක් ඇතුලේ ඉන්න. හරි? ළමයෙක් හැදෙන ස්ථානයේ කලලය. ළමයෙක්ගේ හැදෙන අවස්ථාව මූලික අවස්ථාව කලලය. හරි පිහිටීම ලියන්න. 1 හර්ට් පේශි සෛලවල 2 සත්ව කලල තුල 1 හර්ට් පේශි සෛලවල 2 සත්ව කලල තුල. හරි ඊළඟ රුව ලියන්න කෘත්‍ය කියලා. කෘත්‍ය මේ කාර්ය ලියන්න. 1 යාබද සෛල අතර ඍජුවම ද්‍රව්‍ය හා සංඥා හුවමාරු වීමට ඉඩ සැලසීම. යාබද සෛල අතර ඍජුවම ද්‍රව්‍ය හා සංඥා හුවමාරු වීමට ඉඩ සැලසීම. ඍජුවම ද්‍රව්‍ය හා සංඥා හුවමාරු වීමට සැලසීම. හරි හුලක් අරින්න. හරි ඕක අලවන්න අපිට තිබ්බනේ. රයිට් එහෙනම් ඒ වර්ගෙත් ඉවරයි. ඊළඟ වර්ගය ලියන්න ඩෙස්මෝසෝම හේවත් නැංගුරම් සංදි. ඩෙස්මෝසෝම එකම කරනවා. තුන්වෙනි වර්ගයේ ඩෙස්මෝසෝම හේවත් නැංගුරම් සංදි. හරි මේක පොඩ්ඩක් වෙනස් කියන්නේ පොඩ්ඩක් සංකීර්ණයි. රයිට් බලා ගන්නකො. මෙන්න දැන් මම අදින්නේ මෙහෙම. මෙන්න සෛලයක් තියෙනවා. මෙන්න තවත් සෛලයක්. හරි ඒ දෙක අතර මෙන්න මේ ස්ථානයේ තමයි ඔය කියන ඩෙස්මෝසෝමේ තියෙන්නේ. මම දැන් මේ ස්ථානයේ තමයි zoom කරලා අදින්න යන්නේ. මෙන්න යාබද සෛල දෙකේ ප්ලාස්ම පටල දෙක. හරි ප්ලාස්ම පටල දෙක. මේ ප්ලාස්ම පටල දෙක පිටින් ඒ කියන්නේ සෛලයේ ඇතුලෙන් මෙන්න මෙහෙම
ප්‍රෝටීන් වලින් හැදිච්ච පළක දෙකක් ප්ලේට් දෙකක් තියෙනවා. ප්‍රෝටීන් ප්ලේට් දෙකක්. හරි. මේ ප්‍රෝටීන් ප්ලේට් දෙකට මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා මේ සෛලයේ සැකිල්ල. මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා මේ සෛලයේ සැකිල්ල. මේක මං ඇන්ද පොඩ්ඩක් පොඩියට ඒ නිසා මං zoom කරන්න නැත්නම් ඔයාලට මේක එච්චර හොඳට පේන්නේ නැති වෙයි. හරි. එතකොට මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා මේ සෛලයේ සැකිල්ල. මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා මේ සෛලයේ සැකිල්ල. තන්තු. ඊට පස්සේ මේ සෛල දෙක අතර sannivedanayට මේ දෙන්න අතර මෙහෙම ප්‍රෝටීන සූත්‍රිකා මෙහෙම ගමන් කරනවා. මේ විදිහට. ඒ කියන්නේ මේ සෛල දෙක ප්‍රෝටීන සූත්‍රිකා වලින් එකිනෙක බැඳෙනවා. මෙන්න මේ සමස්ත ව්‍යුහයට තමයි කියන්නේ මොකද්ද? ඩෙස්මෝසෝම හේවත් නැංගුරම් සංධි කියලා. හරි. රයිට්. අපි එහෙනම් මේක නම් කරමු. ඕලං රූපකොලේ ගන්න රූපකොලේ මේක ඇඩ්හෙසන් ජන්ක්ෂන් කියලා නම් කරලා තියෙන මේ අවසාන එක මෙන්න මෙතන තියෙන. මෙන්න මේක තමයි මේ පෙන්ලා තියෙන්නේ. මේ නිල් පාට තියෙන්නේ අර ප්‍රෝටීන තැටිය වගේ එක. හරි. මේ දෙක අතර බලන්න ප්ලාස්ම පටල දෙක අතර දම් පාටෙන් ප්‍රෝටීන් තන්තු තියෙනවා. හරි අපි නම් කරමු. හරි. නම් කරන්න උඩින්ම තියෙනවා සයිටෝප්ලාස්මික් ප්ලේක් කියලා. ඒක නම් කරන්න ප්‍රෝටීන පළක ඊට පස්සේ තියෙනවා filaments of cytoskeleton කියලා. ඒක නම් කරගන්න සෛලීය සැකිල්ලේ අතරමැදි සූත්‍රිකා. සෛලීය සැකිල්ලේ අතරමැදි සූත්‍රිකා. හරි. අතරමැදි සූත්‍රිකා. ඊට පස්සේ තියෙනවා extra cellular filaments කියලා. දැන් ඔය extra cellular filaments කියලා කියන්නේ මම මේ රතු පාටින් මාක් කරපුවා. ඒව නම් කරගන්න මෙන්න මෙහෙම. කියන්නේ සෛල දෙක අතර පිහිටන ප්‍රෝටීන සූත්‍රිකා. සෛල දෙක අතර පිහිටන ප්‍රෝටීන සූත්‍රිකා. දෙක අතර පිහිටන ප්‍රෝටීන් සූත්‍රිකා. හරි. අනිත් ඒවා කලින් විදිහමයි තියෙනවා. ඔම නම් කරගන්න. එතකොට මේ මන් කොළ පාටින් එන්නේ සෛලීය සැකිල්ලේ තියෙන අතරමැදි සූත්‍රිකා. ඉතින් දැන් මාතෘකාව ලියලා මේක අලවන්න ඉඩ තියාගන්න. සමහරු මේ අලවනවට වැඩිය මේක අඳින්න කැමතියි. ඉතින් අඳින්න කැමති නම් ඇඳගත්තත් කමක් නැහැ. ඕගොල්ලන් කැමැත්ත. හරි? ඇඳ ගන්නයි ඇඳ ගන්න පුළුවන්. රයිට්. අපි ලියමු. ලියන වරද්දක්කම ලියන්න. ලියන්න. අතරමැදි සූත්‍රිකා මගින් යාබද සෛලවල සෛලීය සැකිල්ල අතරමැදි සූත්‍රිකා මගින් යාබද සෛලවල සෛලීය සැකිල්ල යාන්ත්‍රිකව ශක්තිමත් ලෙස සම්බන්ධ කරමින් ඇතිවන සංදි වේ. අතරමැදි සූත්‍රිකා මගින් යාබද සෛලවල සෛලීය සැකිල්ල යාන්ත්‍රිකව ශක්තිමත් ලෙස සම්බන්ධ කරමින් ඇතිවන සංදි වේ. ඊළඟ රෝ ලියන්න පිහිටීම කියලා. පිහිටීම පේශි පටකය. මේවා තියෙන්නේ පේශිවල. ලියන්න කාර්ය. ලියන එක. යාබද සෛලවල සෛලීය සැකිලි යාන්ත්‍රිකව සම්බන්ධ කිරීම. කාර්ය එක යාබද සෛලවල සෛලීය සැකිලි යාන්ත්‍රිකව සම්බන්ධ කිරීම. right.
ඔයාලට දැන් පේනවා ඇති මේකේ වෙන්නේ මේ සෛලයේ සැකිල්ලයි මේකේ සැකිල්ලයි යාන්ත්‍රිකව සම්බන්ධ වෙනවා. එකට මෙකැනිකලි කනෙක්ට් වෙනවා. රයිට්. අපි දැන් මේ වැදගත් දෙයක් කියන්න යන්නේ මේ සංදි ගැන. වදනොත් සංදි අර්ථයක් කීමේද කිව්වේ මොකද්ද? සෛලවල මේ ප්ලාස්ම පටල සම්බන්ධ කරනවා කියලා කිව්වේ. හැබැයි අපි එක එක සංදි අර්ථ දැක්වීමේදී මේක වෙනස් වෙනවා. ඔයාලා බලන්නකෝ දැන් අවසාන කතා කරපු මේ ඩෙස්මොසෝමෙන් ඒ අර්ධයක් කිව්වේ කොහොමද? යාබද සෛලවල සැකිල්ල තමයි සම්බන්ධ කරන්නේ. සැකිල්ල සම්බන්ධ කරන්නේ හැම වෙලේම ඩෙස්මොසෝම. ඕනනම් අන්ලයින් කරක් කමක් නැහැ. සැකිල්ලයි සම්බන්ධ කරනවා කියලා කියන්නේ. ඊළඟට බලන්නකෝ හිදස් සංදි වල ඒකේ මොකද්ද කිව්වේ? නෑ ඒකෙදි අපි මේ එහෙම කිව්වේ නෑ නේද? එහෙම හිදස් සංදි වල සම්බන්ධ වෙන්නේ ප්ලාස්ම. හිදස් සංදි වලින් දෙපැත්ත සෛල දෙකේ ප්ලාස්ම තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ බලන්නකෝ තද සංදි වල එයාගේ සම්බන්ධය මොනවද? එයාගෙන් සම්බන්ධ වෙන්නේ ප්ලාස්ම පටල. තද වලින් ප්ලාස්ම පටල, හිදස් වලින් ප්ලාස්ම, ඩෙස්මොසෝම් වලින් සෛලයේ සැකිල්ල. ඔහොම පොඩි වෙනසක් තියෙනවා. රයිට්. එහෙනම් අපි සංදි වර්ග තුනම කතා කරලා ඉවරයි. හැබැයි මේ පොඩි රූපයක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් බලමු. පිටු අංක 7 බහිස්සෛලීය පුරකයට පල්ලෙහායින් තියෙන රූපේ. මේකේ එකම සෛලයක ඔය සංදි වර්ග ඔක්කොම පෙන්ලා තියෙනවා. මේ රූපේ. ඔයාලට පේනවා ඇති එක හිතනවා. අපි නම් කරමු. හරි මේ ටික. මේකේ ටයිට් ජන්ක්ෂන් කියලා කියන්නේ මොකද්ද? උඩම තියෙන්නේ. හද සංදි. බලන්න හද සංදි කියන එක අර මෙහෙම නිකන් රටාවක් වියලා වගේ සෛලයේ වටේටම තියෙනවා. එක දිගටම තියෙනවා. මෙතනින් පටන් ගත්තොත් මේ දිගට මෙහෙම තියෙනවා. ඒක තමයි කිව්වේ සෛලයේ වටා අකණ්ඩව කියන්නේ සන්තතිකව මුද්‍රාසාදයි කියලා. එක දිගට තියෙනවා. හරි? ටයිට් ජන්ක්ෂන්. ඊට පස්සේ ඩෙස්මොසෝම් කියලා නම් කරලා තියෙනවා. ඒ ඩෙස්මොසෝම් කිව්වේ අපි මේ කතා කරපු මෙන්න මේක. ඒව හැම සන්තතිකව දිගට පිටින්නේ නැහැ. එක තැනක තියෙනවා, ආය තැනක තියෙනවා. පුළුවන් නම් ගණන් කරලා කියන්න මේ පෙන්වන රූපේ තුල මේ රූපේ ඩෙස්මොසෝම ස්ථාන කීයක තියෙනවද කියලා? කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මේ බලන්න. මෙතන 1යි. හරි? මෙතන 1යි. ඊළඟට මෙතන 1යි. කොයි? මෙතන 1යි. මෙතන 1යි. මෙතන 1යි. 1යි 2යි 3යි. 3ක් තියෙනවනේ. 3ක් තියෙනවා. හරි? ඔන්න ඩෙස්මොසෝම 3ක් දකින්න පුළුවන්. ඊට පස්සේ ගැප් ජන්ක්ෂන් හිදස් සංදි නෝ සංවේදන සංදි ස්ථාන කීක තියෙනවද? කොටු කරපු ස්ථානයේ තියෙනවා. ආය ඊට මෙහා පැත්තෙන් තියෙනවා 2යි. මෙතන තියෙනවා 3යි. ස්ථාන 3ක ගැප් ජන්ක්ෂන්ස් තියෙනවා. හැබැයි එකක්වත් සන්තතික නැහැ. ඒකේ වෙයි බලන්න අයන් නෝ ස්මෝල් මොලිකියුල් කියලා. ඒ කියන්නේ අයන හෝ කුඩා අණු එහාට මෙහාට මාරු වෙනවා පෙන්වන්න. යටින් ඕන නම් කරගන්න යට තියෙනවා ප්ලාස්මා එම්බ්‍රේන් of adjacent cells. යාබද සෛලවල ප්ලාස්ම පටල. ස්පේස් බිට්වීන් cells සෛල අතර තියෙන අවකාශය. එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් බහිස්සෛලීය පුරකය. ඒක යටින් පිහිටනවා. මේ තියෙන්නේ මේ යට නිකන් ඔය අර ෆවුන්ඩේෂන් එක යට තියෙන ෆවුන්ඩේෂන් එක වගේ යට තියෙන්නේ බහිස්සෛලීය පුරකය. එතකොට බහිස්සෛලීය පුරකයේ තියෙන්නේ යට බේස් එකේ පාදමේ ඒක උඩ තමයි සෛල තියෙන්නේ. ඒතකොට මේ සෛල දෙක අතර මෙන්න මේ දෙක අතර දරුව බහිස්සෛලීය පුරකේ නෑ. තේරෙනවද? මේ දෙක අතර මේකේ බහිස්සෛලීය පුරකේ නෑ. පටල ගන්න එපා. බහිස්සෛලීය පුරකය කො ඇඳලා පෙන්නුවොත් බහිස්සෛලීය පුරකයේ තියෙන්නේ මෙන්න මේ හරිය. සෛල යටි. මේ දෙක අතර තියෙන්නේ අන්තර්සෛලීය අවකාශය. හරි? බහිස්සෛලීය අවකාශය. එහෙම කියන්න පුළුවන්. රයිට්. එතකොට
මේ උඩ නම් කරනවා මෙහෙම මොකද්ද? Tight junctions prevent fluid from moving across a layer of cells. ඒ කියන්නේ තද සංදි විසින් prevent වළක්වනවා fluid තරලය moving across a layer of cells. සෛල ස්තර අතර තරල move වෙන එක යන ගමන් කිරීම වළක්වනවා තද සංදි මගින්. ඔයාලා බලන්න මේ රතු පාටි තලයෙන් පෙන්නනවා තරලය එනවා. ඇවිල්ලා මේ අස්සර යනවා. හැබැයි තද සංදිය ගාවින් පහළට යන්නේ එතනින් ආය යනවා එහා පැත්තට. පේනවා? ඒ කියන්නේ තද සංදිය ළඟින් පහළට තරලය ගමන් කරන්නේ. ඒ දක්වා විතරයි යන්නේ. හරි. ඒකත් අලව ගන්න. නම් කරලා මේ ඔක්කොම අලව ගන්න. මේ තියෙන්නේ මේ සංදි තුනේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපුවාම වර්ග තුන කොහොමද පේන්නේ කියලා. අපිට එච්චර ඕනේ නැහැ. ඕගොල්ලෝ නම් බලාගන්න. මේක කපලා අලවන්න ඉත තියාගන්න. ඒක ඉවරයි. ඊළඟට අපි සංදිවල අවසාන පාර්ට් එක. දැන් මෙච්චරලා අපි කතා කරේ සත්තුන්ගේ තියෙන සත්ව සෛලවල පිහිටන්නා වූ සංදි ගැන. හරි? සංදියක් කියලා ඍජුවම කියන්නේ හැබැයි සත්ව සෛලවල තියෙන සංදි වාගෙම වර්ගයක් තියෙනවා ශාක සෛලවල. හරි? ශාක සෛල තියෙනවා. ඒ ශාක සෛලවල තියෙන සංදි වාගයේ ස්ට්‍රක්චර් එක නමක් කියනවා ප්ලාස්ම බන්ධ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ප්ලාස්මෝඩෙස්මාටා. අද කතාව මෙන්න මේ ප්ලාස්ම බන්ධ ගැන. හරි. අහන්නකෝ දැන් එමය තියෙන්නේ. මෙන්න සෛල බිත්තියක් තියෙනවා. මෙන්න යාබජ සෛලයේ සෛල බිත්තිය. දැන් ශාක සෛලවල දරුවෝ මේවා ගෑවිලානේ තියෙන්නේ. හරිද? කොහොම තමයි තියෙන්නේ. හරි? බිත්තිය. දැන් මේ දෙක අතර පොඩි ඉරිදක් තියෙනවා. ස්පේස් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. ස්පේස් එකක් තියෙනවා. එතකොට මේ සෛලයේ ප්ලාස්ම පටලය මෙහෙම දිගට මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේ සංදිය හරහා මේක හරහාත් මෙහෙම දිගටම ප්ලාස්ම පටල යනවා. ගිහිල්ලා මේ සෛලයත් එක්කලා මෙන්න මෙහෙම කනෙක්ට් වෙනවා. හරි. දැන් ඔයාලා බැලුවොත් මෙන්න මෙතන තමයි ඔය කියන ප්ලාස්ම බන්ධය පිහිටන්නේ. හරි? මේක මම zoom කරලා ගන්නම් මේ ස්ථානය. ගත්තාම මෙන්න තියෙනවා උඩින් තියෙනවා මේ සෛල බිත්තිය. හරි? මේ සෛල බිත්තිය. ඒ සෛලේ යටපැත්තෙන් බිත්තිය මෙන්න තියෙනවා. හරි? දැන් මේ බිත්ති දෙක අතර මැදින් මොකුත් නෑ වගේනේ පේන්නේ. ඇත්තටම දරුවෝ ශාක සෛලවල සෛල බිත්ති දෙකක් එකිනෙක යා කරන ගම් එකක් තියෙනවා. ගම් එකක්. මේ ගම් එකට අපි නමක් කියනවා මධ්‍ය සූස්තරය කියලා. ඒකම මම හඳින්නම් මෙහෙම. හරි? ඊටා තුනී ගම් එකක්. මේ පැත්තේ ගම් එක තියෙනවා මෙහෙම. හරි? ඊටාම තුනී ගම් එකක් තියෙනවා.
ඊට පස්සේ තියෙනවා එහා පැත්තෙන් යාබද සෛලේ සෛල බිත්තිය. හරි මම මේ මැද පේන මේ ගම් එක වගේ මෙතන ඇන්දේ නැහැ. හරි ඔයාලට මේක පැහැදිලිව පේන්න ඕන නම් අපි zoom කරලා පොඩ්ඩක් බලමු. බොඳ වෙලා නේද? හරි දැන් පේනවා ඇතිනේ. සමහරට දැන් ඔන්න මගේ භාගයක් විතර පේනේ. අවුලක් නැහැ. මේ යාබද සෛල දෙක අතර තියෙන පොඩි හිස් අවකාශයක්. ඒ අවකාශය හරහා ප්ලාස්ම පටලයේ දිගටම යනවා. මම ඒ කොටස zoom කරලා මෙතන ඇන්දා. හරි. එතකොට මෙන්න මේ මම නම් කරන්නම්. මේ දෙපස්සේ යාබද සෛල වල බිත්ති. යාබද සෛල බිත්ති. මැදින් යන නිල් පාට එක මෙන්න මේක ඇවිල්ලා මධ්‍ය සූස්තරය. දැන් zoom කරාම තමාට මේ ලියනවා පේන්නේ නැතිව ඇති. හරි. මධ්‍ය සූස්තරය කියලා මම ලියුවේ. පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ මෙන්න මේ ප්ලාස්ම පටලය පෙන්වන්නත් එපේ රතු පාට. ඒ ප්ලාස්ම පටලය මෙන්න මෙහෙම යනවා. දැන් මේ සිදුරට මේකට කියනවා මොකද්ද? ප්ලාස්ම බන්ධය. ප්ලාස්මෝඩෙස්මාටා එක කියලා කියනවා. හරි. ඕන ප්ලාස්ම බන්ධයක් ඇන්දා. හරි. ඉතින් මේවා මේ යාබද සෛලවල බිත්ති අතර තියෙන හිස් තැන් හිස් අවකාශ. ඒ අවකාශ හරහා මේ සෛලයේ ප්ලාස්මය මේ සෛලයේ ප්ලාස්මයත් එක්කලා ඉන්ටර්කනෙක්ට් වෙනවා. ඒකට සම්බන්ධ වෙනවා. මතක තියාගන්න හැබැයි වැදගත්ම දෙයක් ප්ලාස්ම බන්ධ පිහිටන්නේ සජීවී සෛලවල විතරයි. හරිද? කිසිම වෙලාවක අජීවී සෛලවල ප්ලාස්ම බන්ධ නැත. සමහර ශාක සෛල තියෙනවා අජීවී ඒවා. ගස්වල තියෙනවා මොනවද? ඕගොල්ලෝ අහලා තියෙන සෛලම වාහිනී, වාහකාභ කියලා හැම. සෛලමේ තන්තු, වාහිනී, වාහකාභ, තන්තු, වල්ක සෛල කතා කරමු ඉස්සරහට. ඒ කිසිම සෛලයක ප්ලාස්ම බන්ධ නැහැ. හැබැයි මේ හිල තියෙනවා. හරිද? මේ සිදුර තියෙනවද දරුවෝ? මොකද සෛලයේ අජීවී වෙනවනේ කාලයක් ගියාම. මම කියන්නම් පස්සේ විස්තරේ කොහොමද කියලා. ඒ අජීවී වුණාට පස්සේ මේ සිදුර දකින්න පුළුවන්. හැබැයි අපි මේ සිදුරට ප්ලාස්ම බන්ධය කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් වැරදි. ඒ නිසා ප්ලාස්ම බන්ධ කියන්නේ මේ යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කරන සජීවී සෛල ප්ලාස්මීය සම්බන්ධතා. මොනවද? සජීවී සෛල ප්ලාස්ම සම්බන්ධතා. සජීවී අනිවාර්යෙන් කියන්න. ඉතින් මේ ප්ලාස්ම බන්ධය මෙන්න මේක හරහට මේක දිගට සමහර තැන්වල SCR එකක් සේනිදු අන්තස් ප්ලාස්මීය ජාලිකාවක් මේක හරහා යන අවස්ථා තියෙනවා. නමුත් එච්චර කතා කරන්න අපි සිලබස් එකේ නැහැ. හරි. මේක අවශ්‍ය නම් ඇඳ ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඇඳ ගන්න. අපි ලියමු විස්තරي. හරි ඇඳ ගන්නකො. ප්ලාස්ම බන්ධ ලියවන් රයිට් තරොත් දාලා ලියන්නේ. කියන්න. ශාක සෛලවල ඇති සංදි ආකාරයේ ලෙස සැලකිය හැක. ශාක සෛලවල ඇති සංදි ආකාරයේ ලෙස සැලකිය හැක. ශාක සෛලවල ඇති සංදි ආකාරයේ ලෙස සැලකිය හැක. ඊළඟ තරුව ශාක සෛල බිත්ති හරහා දිවෙන අන්වීක්ෂීය නාලිකාවකි. ශාක සෛල බිත්ති හරහා දිවෙන අන්වීක්ෂීය නාලිකාවකි. ඊළඟ තරුව
මෙම නාලිකාව සෛල ප්ලාස්මයෙන් පිරී ඇති අතර පටලයකින් ආවරණය වී ඇත. මෙම නාලිකාව සෛල ප්ලාස්මයෙන් පිරී ඇති අතර පටලයකින් ආවරණය වී ඇත. මේ බලා ගන්නකො. දැන් මේ පැත්තේ තියෙන ප්ලාස්මේ හරි මේකට මකන්නම්. මේ පැත්තේ තියෙන ප්ලාස්මේ තියෙනවා. මේ පැත්තේ ප්ලාස්මයක් තියෙනවා. ඉතින් මේ දෙක හරහා ඕක සම්බන්ධ වෙන්න බැරිද පුළුවන්. ඒතකොට මේක හරහා මොකක්ද තියෙන්නේ? ප්ලාස්මේ. මේ හැමතැනම තියෙන ප්ලාස්මේ. හරි? ප්ලාස්මේ. ඒක කිව්වේ සෛල ප්ලාස්මයෙන් පිරී ඇති අතර කියලා. පටලයකින් ආස්තරණය වී ඇත. ලියන්න ලරුලේ. පිහිටීම. සජීවී ශාක සෛල අතර පිහිටයි. ඒක සජීවී අන්ඩර්ලයින් කරන්න. හරි? එන උදාහරණ. ෆ්ලෝයම පෙනේර නල හා සහචර සෛල අතර කතා කරමු ඉස්සරහට මේ සහචර සෛල අතර. ෆ්ලෝයම් පෙනේර නල ඒකක පැටලුණා. ෆ්ලෝයම පෙනේර නල ඒකක සහ සහචර සෛල අතර. ෆ්ලෝයම පෙනේර නල ඒකක සහ සහචර සෛල අතර. ඔය ෆ්ලෝයම් පටකයේ තියෙන සෙල්ස් වර්ගයක් තමයි පෙනේර නල ඒකක කියන්නේ සහචර සෛල කියන්නේ. හරිද? එතකොට ওই දෙක අතර මොනවද තියෙන්නේ? ප්‍රාසබන්ධ තියෙනවා. ওই දෙකම ජීවී දෙකම සජීවී. ඕගොල්ලන්ට පැටලෙනවා ලියා ගන්න මේ සෛල වද අජීවී සෛලවල ප්‍රාසබන්ධ නැත. එතකොට දැන් බැරි වෙලා හරි මේ දෙන්න අජීවී වුණොත් සිදුර තියෙනවා. එතකොට ප්‍රාසබන්ධය කියලා කියන්න බෑ. ඒක කොන්දේසියක්. හරි? රයිට්. දැන් ලියන්නකෝ ලිව්වා නේද උදාහරණයේ ෆ්ලෝයම පෙනේර නල එක සහ සහචර සෛල අතර කියලා. ඊළඟට ලියන්න ප්ලාස්මබන්ධය අනු අර්ධයක්ම දැන් ලියන්න. ප්ලාස්මබන්ධය අනු යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කරන සජීවී සෛල ප්ලාස්මීය රැහැන්. සජීවී සෛල ප්ලාස්මීය සම්බන්ධතාවය. වරහන් අස්සේ ලියා ගන්න මේ කාර්ය සිලබස් එකේ නෑ. මම නිකමට දෙන්නේ කාර්ය. හරි? ඒ නිසා වරහන් අස්සේ දාලා ලියා ගන්න කාර්ය. කියන්න යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීම මගින් ඍජුවම ද්‍රව්‍ය හුවමාරු කිරීම. යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීම මගින් ඍජුවම ද්‍රව්‍ය හුවමාරු කිරීම. යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීම මගින් ඍජුවම ද්‍රව්‍ය හුවමාරු කිරීම. යාබද සෛලවල සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීම මගින් ඍජුවම ද්‍රව්‍ය හුවමාරු කිරීම. ඒක සම්පත් පොතේ සිලබස් එකේ නෑ. වරහන් අස් දුන්නේ ඕගලන්ට මේ කාර්යය බැරි වෙලා හරි ඕනොත් එහෙම කියලා දුන්නේ වරහන් අස්සේ. අතිරේක කාරණාවක්. එහෙනම් අපේ අද මාතෘකාවේ කතා කරමුද මේ? කතා කරන්නේ බහිස්සෛලීය සංඝටක ගැන. එතකොට අපි බහිස්සෛලීය පුරක ඉවර කරා. දැන් සංදි ඉවර කරා. තව ඉතුරුලා තියෙන්නේ සෛල බිත්තිය. අපි ඊළඟ වීඩියෝ එකෙන් බිත්තිය ගැන කතා කරමු. නැත්නම් මේක දික් වෙනවා බලන්න එපා වෙනවා. එහෙනම් බලන්න ඕගොල්ලෝ ඊළඟ වීඩියෝ එක සෛල බිත්තිය.